සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වත් හැමදෙනාම අද දවසේ මේ බිනර පුන් පොහොය දවසේ උදෑසනින් මේ සූදානම් වෙන්නේ අපගේ ධර්මරාජාණන් වහන්සේ වන මේ මහා භද්‍ර කල්පයේ සතර වෙනුව පහළ වී වදාළ දෙව් මිනිසුන් කෙරේ මහත් වූ කරුණාවෙන් ස්වාඛාත සම්දිට්ඨික කාලික එහිපාසික ඕපනායක පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන තුන් ලෝකෙටම අග්‍ර වූ ගුණ හයකින් යුතු මෙලොව පරලොව සැප සලසන සතර පාදුකින් මුදවන රාග දේශ මොහ දුරු කරන සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් කරවන ඒ අපගේ ධර්ම රාජානන් වහන්සේ විසින් ජීවිත සූපත් කරපු සූපත් කර ගැනීම පිණිස මහත් වූ කරුණාවෙන් දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නයි. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ තමයි මහා කාරුණික. ආයින් එහාට මහා කාරුණික කියලා කෙනෙක් නැහැ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණාව තුළ පිහිටලා මේ දෙව් මිනිස්සුන්ට කියා දෙන්නේ අකුසල් ගැන කියා දෙනවා. අකුසල් මුල් ගැන කියා දෙනවා. ඒ වගේමයි අකුසල් සේවනය කළොත් මෙලොව පරලොව තමන්ගේ ජීවිතයට සිද්ධ වෙන තමන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන භයානකම ඉරණම ගැන කියා දෙනවා. ඒ උපදින තැන් ස්ථාන නම් ගොත් විදින දුක් ආයුෂ වශයෙන් ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට කියා දුන්නා කුසල් ගැන. කුසල මුල් ගැන කියා දුන්නා. කුසල් පුරුදු කරලොත් කුසලයේ ආනිසංස විදිහට මෙලොව පරලොව සැප ලබන ස්ථාන ඒ කුතේ කල්ද කියන කරුණා ආයුෂ වර්ෂ වශයෙන් ඒ වගේම කල්ප ගණන් අපිට කියා දෙලා තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපේ සිස්සෙල්ලාම අපේ ජීවිතේ නිවැරදි කරගන්නට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට දක්ෂ වුණොත් අපිට බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුද්ධ ශාසනය අපිට අහිමි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබ දන්නවා කා උදෙසා තියෙන ධර්මය කියලා අහලා තියෙන්නේ. අම්මලාලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් නොයෙකුත් ලෝකේ ආගමික මත ඉදිරිපත් කරන ආගම් තියෙනවා නේද? සමහර ආගම් තියෙනවා ඒක දෙවියන් වහන්සේ තමයි මුල් කරගෙන යන්නේ නේද? දෙවියන්ගේ කැමැත්තට අනුව තමයි කටයුතු කිරීමක් සමහර ඇතම් ආගම් වල තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට කියා දෙන්නේ මොකක්ද? මේ ධර්මයේ තියෙන්නේ ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ වදාරපු ධර්මයෙන් ඊට ගෞරවයෙන් පිළිඅරගෙන වැඩපිළිවෙලක් කරන්න දෙයක්. ඊළඟට මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාවුදෙසා කියලා අහලා තියෙන්නේ. කතා කරන්න ඕනේ. ප්‍රඥාවන්තයන් උදෙසායි. ඒ ප්‍රඥාවන්තයන් කියන්නේ කවුද? නුවණැත්තන්ටයි. නුවණැත්තන් කියන්නේ කාටද? දැන් සාම්ප්‍රදායික බණ හරියන්නේ නැහැ. ඒ කියන්නේ සාම්ප්‍රදායික බණ හරියන්නේ නැහැ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ වැඩියා වාඩි වුණා ගාථාවක් කිව්වා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කතා කරනවා අනිත් අය මොනවා අහනවා දන්නෙත් නැහැ කරනවා දන්නෙත් නැහැ හිතනවා දන්නෙත් නැහැ අවසානි සාදු කියනවා. ඒ රටාවෙන් නම් බණ අහන්න බෑ. දැන් මේ කියා දෙන ධර්මයේ ඔබට තේරුණාද නැද්ද කියලා විමසීමක් කරන්න වෙනවා. ආන්නේ විමසීම කරන්න තමයි මම කරුණ අහන්නේ. අහනකොට ඔබ උත්තර දෙන්න ඕනේ. උත්තර දෙන්න නම් හරියට අහගෙන
ඉන්න ඕන. ඒක බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයක්. ඒ වගේමයි මාර්ගඵලලාභී සිවණම් පිරිසේම ක්‍රමයක්. එහෙම නැත්නම් මේ ධර්ම කතාව අපිට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්ද? බැහැ. මොකද ධර්ම කතාව මේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයයි. ආය සුළුපටු කෙනෙකුගේ ධර්මය නෙමෙයි. ඉතින් ඒ නිසා අපි සසරේ බොහෝ දුකසේ තමයි අතිශයින්ම දුර්ලභ වූ මනුස්ස ජීවිතය මේ ලබා ගත්තේ. ඊටත් වඩා අතිශයින්ම දුර්ලභ වූ බුද්ධ ශාසනය ලබා ගත්තේ කාගේවත් උපකාරයක් මත නෙමෙයි. ඒ කියන්නේ තමන්ම වෙහෙස මහන්සි වෙලා සිතින් කයින් වචනෙන් කටයුතු කරලා පින් රැස් කරගත්ත විපාකයක් විදිහට තමයි අපිට බුද්ධ ශාසනය මනුස්ස ජීවිතේ දුර්ලභ කරුණු මුණ ගැහුනේ. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකත්වයට එන්න තියෙන්නේ මොකක්ද? ශ්‍රද්ධාව මූලික කරගෙන නුවණැත්තන් උදෙසායි මේ ධර්මයේ තියෙන්නේ. කාටද? දැන් අපිට නුවණ තියනවද නැද්ද කියලා අපි දන්නවද? දන්නේ නැහැ. එහෙමනම් අපිට නුවණ තියනවද නැද්ද කියලා තේරුම් ගන්න මහා නුවණැති මහා ප්‍රඥාව ඇති ඒ සම්බුදුරජාණන් වහන්සේ නුවණ උපන්දන ධර්මය අපිට කියා දෙනවා. කියා දෙනකොට ඒ ධර්මය අපිට තේරෙනවා නම් ඒ තමයි අකුසල් ගැන කියා දෙනකොට ඒ අකුසල් ගැන අපිට තේරෙනවා නම් අකුසල් මුල් මෙයයි කියලා විස්තර කරලා දෙනකොට අපිට ඒ ගැන තේරෙනවා නම් අකුසල් කළොත් මෙරළෝ පළව විඳින්න සිද්ධ වෙන භයානක ඉරණම අනතුරු පෙන්වා දෙනකොට අපිට තේරෙනවා නම් අපි අනතුරින් වළකිනවා. කුසල් ගැන කියා දෙනකොට අපිට තේරෙනවා නම් කුසල් මෙයයි කියලා. කුසල මුල් මෙයයි කියලා අපිට කියා දෙනවනකොට අපිට තේරෙනවා නම් කුසලී ආනිසංස සැපය රැස් වෙන පින මෙලෝ පරලෝ සැපය ගැන අපිට කියා දෙනකොට පෙන්වා දෙනකොට අපිට තේරෙනවා නම් පින් පව් ගැන කර්ම කර්මඵල ගැන හොඳ නරක සුගති දුගති ගැන සේවනයේ කළ යුතු දේ නොකළ යුතු දේ ගැන ඒ වගේම සංසාර ගමන ගැන හේතුඵල ධර්මයේ ගැන චතුරාර්ය සත්‍ය ධර්මයේ විසඳුම නිවනයි කියලා කියා දෙනකොට දේශනා කරනකොට අපිට තේරෙනවා නම් ඒ ධර්මයේ කිරි අපේ හිත පහදිනවා නම් ඒ ධර්මයේ අපිට අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න ඕන කියලා අපිට අදහසක් ඇති වෙනවා නම් අපිට නුවණ තියනවා කියලා තේරුම් ගන්න ඡායා මාත්‍රේ ඒකයි. එහෙනම් නුවණ තියනවද නැද්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම ඇති වෙන්නේ මොකක් ශ්‍රවණය කිරීමෙන්ද? නුවණැති බුදුරජාණන් වහන්සේගේ නුවණ උපන්දන ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්. ඉතින් ඒ නිසා අද දවසේ මේ හැමදෙනාම ඇයි මේ විහාරස්ථානයට පැමිණුනේ? මොකටද පැමිණුනේ? අම්මලා කතා කරන්න ඕනේ. කතා කරන්න මේ ඔක්කොටම මට හිතෙන්නේ කතා කරන්න පුළුවන් අය නේද මේ ඉන්නේ? ඔව්. ඇයි අම්මලා ආවේ? දැන් කෙනෙක් කඩේට යනවා. මොකටද කඩේට යන්නේ? බඩු ගන්න. කෙනෙක් පොලේ යනවා. මොකටද පොලේ යන්නේ? සමහරක් ඉස්කෝලේ යනවා. ඇයි ඉස්කෝලේ යන්නේ? ඉගෙන ගන්න. සමහරක් ඉස්පිරිතාලට යනවා. ඇයි ඉස්පිරිතාලට යන්නේ? බෙහෙත් ගන්න. සමහරක් විහාරස්ථානයට යනවා. ඇයි යන්නේ? සිල් සමාදන් වෙන්න. ඇයි සිල් සමාදන් වෙන්නේ? ප්‍රශ්නයක් තියෙනවනේ. ප්‍රශ්නයක් තියෙනව නේද? එතකොට ඇයි අපි සිල් සමාදන් වෙන්නේ කියන කාරණය අපි නිරෝල් කරගෙන තිබුණ නැත්නම් සීලේ ආනිසංස තේරුම් අරගෙන තිබුණ නැත්නම් දුස්සීලකමේ ආදීනව තේරුම් අරගෙන තිබුණ නැත්නම් අපි සිල් රකින්න පෙළඹෙන්නේ දුස්සීලකමටද? අපි යමක් කරනවා නම් ඒ කරන දෙයට කලින් අපි ඒකේ බලනවද නැද්ද? හොඳ නරක පැත්ත වාසි අවාසි බලනවද නැද්ද? බලනවනේ. දැන් ඔන්න ඊට මේ ඉස්සරහටනේ යලද මහද? මාස් කන්න එනවා. මාස් කන්න එනකොට
දැන් ගොවිතැන් බත් වලට සූදානම් වෙන සමහරක් හේයින් ගොවිතැන් කරනවා. හේයින් ගොවිතැන් කරනකොට ඒවට ඉන්න බීජ තියෙනවා. අසන අඩු එකද ගන්න වැඩි එකද? ඒ මොකද? ඒක තමයි ලාභය තියෙන්නේ. එතකොට මාස් කන්නේ අසන වැඩි වීද ගන්න අඩු වීද? නේ සමන් අපි ඉන්නේ අස්වැන්න වැඩි. ඇයි අපි සිල් ගන්නෙ? ඇයි අපි සිල් සමාදන් නොවි වැඩි සිල් ගත්තේ නැත්තම් මොකක්ද අපිට වෙන අනතුරු? එහෙමනම් අපි සිල් ගත යුත්තේ ඇයි? ඒ සම්බන්ධයෙන් අපිට නිරෝල් නැහැ නේද? ඒක අපි හවස්වල් වෙන කතා කරගමු. අපි කරන දේ ගැන අපිට පැහැදිලි නිර්වුල් වැටහීමක් නැත්තම් අපි කරන දෙයට අපි අපේ අභ්‍යන්තරින් කැමැත්ත ඇති වෙයිද? දිගින් දිගට සිල් සමාදන් වෙන්න ඕන කැමැත්ත ඇති වෙයිද? ඇති වෙන්න හේතුව මොකද? සිල් රැක්කට පස්සේ අපිට ලැබෙන ආනිසංස මොනවද කියලා දන්නේ නැත්තම් අපි සිල් රකින්න පෙළඹෙනවද? දැන් තියෙන්නේ පරම්පරාවෙන් ආපු සිල් රැකිල්ල. දැන් සමහර විට මේ පිරිසකින් ඇහුවොත් අට්ඨාංග පොසතේ දැන් අද සිංහලෙන් සමාදන් වුණා. අට්ඨාංග පො සිල්පද 8 ගැන සමහර විට පාලියෙන් දන්නවා සිංහලෙන් දන්නේ. ඊට පස්සේ බරපතලම කාරණේ ඒ සිල්පද රැකෙන්නේ කොහොමද කැඩෙන්නේ කොහොමද දන්නේ නැහැ. දැන් අද තියෙන රකින්න සීලයක්ද රැකෙන සීලයක්ද? ඒ මොකද? සත්තු බලන්න පරිසරේ නැහැ ඒ නිසා රැකිලා. හොරකම් කරන්න පරිසරේ නැහැ ඒ නිසා රැකිලා. ඔව්. අබ්‍රහ්මචාරී වෙන්න පරිසරේ නැහැ ඒ නිසා රැකිලා. බොරු කියන්න පරිසරේ නැහැ ඒ නිසා රැකිලා. බොන්න පරිසරේ නැහැ ඒ නිසා රැකිලා. කණ්ඩ පරිසරේ නැහැ ඕන වෙලාවට ඒ නිසා රැකිලා. නටන්න ගයන්න වයන්න විනෝද වෙන්න උසත් මේ විසුග දසවෙනි පරිසරේ නැහැ ඒ නිසා රැකිලා. උස්සසුන් මහා අසුන් නැති නිසා රැකිලා. හැබැයි ගෙදර ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළේ අට්ඨාංග උපෝසතේ කියන්නේ පංචශීල රකින්න ජීවිතේ ප්‍රධාන පංචශීලය ආරක්ෂා කරගෙන අඩුමතරමේ 4 පොයටවත් අට්ඨාංග උපෝසතේ ආරක්ෂා කළ යුතුයි. හේතුව නැත්තම් පංචශීලයෙන් පහළට වැටෙනවා. තේරුණානේ? පංචශීලයේ මූලික කරුණ කරගෙන අට්ඨාංග උපෝසතේ සමාදන්. ඒකට සුදු වැඳුමක් දවසක් ඕනේ නැහැ. තේරුණානේ? ඉතින් හොඳයි ඒ නිසා එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි මෙලෝ යහපත, පරලෝ යහපත, දුගති නිදහස් වෙන්න, ඊළඟට සතර පාදුකේ නිදහස් වෙන්න, ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් නිදහස් වෙලා රාග දේශ මොහ නැමැති ගිනි නිවා ගැනීම නිවන පිණිසයි අපි මේ ධර්මයෙන් පිළිපැදිය යුත්තේ. සියලු දුකින්, මෙලොව තියෙන දුකින්, පරලොව තියෙන දුකින්, ඒ අතර තියෙන දුකින් නිදහස් වෙන්නයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඉතින් මේ ධර්මය තේරුම් ගත්ත කෙනෙක් විශේෂයෙන් ඒ තේරුම් ගන්න කවුද? නුවණැත්තෝ. නුවණැත්තෝ විදිහට ධර්මයේ පුරුදු කරගන්නට ජීවිතේට පුරුදු කරගත යුත්තේ ඇයි කියන කාරණය තේරුම් ගන්න ප්‍රධාන වශයෙන් තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. ඒ මොකද්ද? කර්මඵල. මේක තමයි විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ. ආන්නේ කර්මඵල තේරුම් ගත්ත කෙනා තමයි ලෝකේ සංවර වෙන්නේ. කර්මඵල තේරුම් ගත්ත සංවරය වෙන අය අතරින් තමයි සත්පුරුෂයන් බිහි වෙන්නේ. මුනිවරු බිහි වෙන්නේ. ඒක මතක තියාගන්න. එහෙමනම් කර්මඵල තේරුම් ගන්න නම් අපි කරන කියන හිතන දේවල් තුලින් රැස් වෙන පිනපව ගැන වැටහීමක් තියෙන සුගති දුගති නේද? සංසාරය ගැන වැටහීමක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා පින්වත්නි, එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාටද? නුවණැත්තන් සඳහායි. එතකොට ඒ නුවණැත්තන් කියන්නේ හොඳ නරක පින්පව් කර්මඵල තීරණ අය. එතකොට ඒ අයගේ ජීවිතයේ යාපත සලසා ගන්න ධර්මයේ කියලා දුන්නේ කවුද? ප්‍රඥාවෙන් අග්‍රේසර, නුවණින් අග්‍රේසර බුදුරජාණන් වහන්සේ, අපගේ ධර්මරාජාණන් වහන්සේ. ඒ ධර්මරාජාණන් වහන්සේ මීට වසර 2560කට කලින්
අපේ ජීවිතය යහපත පිණිස දේශනා කරපු ධර්මයේ තමයි අදටත් අපි ශ්‍රවණය කරන්නේ. එහෙමනම් ඖෂධයේ ඉලක්ක වෙලා තියෙන්නේ කුමක් ඉලක්ක කරගෙනද? නිරෝගීකම ඉලක්ක කරගෙන. නේද? එතකොට ආහාර ඉලක්ක වෙලා තියෙන්නේ මොකක්? සූපත් කරන්නද? බඩගින්න. එතකොට වතුර පැන් ඉලක්ක වෙලා තියෙන්නේ මොකටද? පිපාසය සංසිඳවන්න. ධර්ම ඉලක්ක වෙලා තියෙන්නේ දුකින් නිදහසේ ඉලක්ක කරගෙන. එහෙනම් අපි ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ, මතක තබා ගත යුත්තේ, වචනෙන් පුරුදු කළ යුත්තේ, සිත කය වචනයට බද්ධ කරගෙන ජීවිතේ පුරාවට පුරුදු කරගෙන යුත්තේ කුමක් සඳහාද? දුකින් නිදහස් වීම පිණිසයි. එහෙනම් මේ ධර්මයේ තියෙන කුමක් පිණිසද? දුකින් නිදහස් වෙන්න. කොහෙද තියෙන දුක? කොහෙද තියෙන දුකද? සතර අපා දුක. තේරුණානේ? මිනිස් ලෝකේ තියෙන දුක, දෙවියන් ලෝකේ තියෙන ජාති ජරා ව්‍යාධි මරණ දුක, බඹලෝ තියෙන ජාති ජරා ව්‍යාධි මරණ දුක, මෙලව පරලව ඒ අතර තියෙන යම් දුකක් ඇද්ද? කායික වශයෙන්, මානසික වශයෙන් ඒ සියලු දුකින් නිදහස් වීම ඉලක්ක කරගෙන තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ආන්නේ ඒ ධර්මයේ තමයි අපි ශ්‍රවණය කරන්නේ. එහෙනම් මේ ධර්මය ගැලපෙන්නේ කාටද? නුවණැත්තන්ට. ඒ නුවණැත්තන්ගේ ඉලක්කය මොකද්ද? දුකින් නිදහස් කිරීම. ඖෂධයේ ඉලක්ක වෙලා තියෙන්නේ කුමකටද? නිරෝගී බව. එහෙනම් ධර්මයේ ඉලක්ක වෙලා තියෙන්නේ මොකටද? රාග, දේශ, මෝහ නැමැති අසනීප සූපත් කරන. රාග, දේශ, මෝහ නැමැති ගිනි නිවා ගැනීම පිණිසයි. තේරුණානේ? ඉතින් ඒ නිසා අද දවසේ අපගේ තුන් ලෝකෙටම අග්‍ර වූ, තුන් ලෝකෙටම උතුම් වූ, තුන් ලෝකෙටම ශ්‍රේෂ්ඨ වූ ධර්ම රාජානන් වහන්සේගේ දෙව් මිනිසුන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරපු ධර්මය අපි අද ශ්‍රවණය කරන්නේ. එතකොට ඔබ දන්නවා මේ ධර්මී ගුණයක් තියෙනවා අකාලිකයි කියලා. අකාලිකයි කියන්නේ කාලයට අයිති නැහැ. හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අකාලිකයි. කාලීන නැහැ. අකාලිකයි. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙටම පොදුයි. නමුත් අපිට පේනවා කාලීන ධර්ම දේශනා කියලා. ශ්‍රාවකයන්ට නම් එහෙම කියන්න බෑ. ශ්‍රාවක කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාභී අට්ඨපුරුෂ පුද්ගල සංඝයා නම් ගිහිනම් සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන් සකදාගාමි, අනාගාමි අය නේද? එතකොට ඒ අය දන්නවා තමන් සරණ ගිය ධර්ම කාලීද අකාලිකද කියලා. එතකොට එයා දැන් මොන විදිහේ ධර්මයක් කියලා? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකාලික ධර්මයක්. ඕනම කාලයක අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක් තමයි අපිට දේශනා කළේ. ඒ නිසා නේද අදටත් ඒ ධර්මයේ කතා කරලා පුරුදු කරලා යහපත සලසා ගන්න පුළුවන්. හොඳයි. අපිට මේ ධර්මය ලැබෙන්නේ කාගෙන්ද? කල්යාණ මිත්‍රයන්. කල්යාණ මිත්‍රයන් අතර අග්‍ර වෙන්නේ කවුද? අපගේ ධර්මරාජානන් වහන්සේ. බුදුහාමුදුරුවෝ කියන වචනයට වඩා බුදුරජාණන් වහන්සේ අවබෝධ ඥානෙ උත්තම භාවයට පත් වෙච්ච ධර්මයේ රාජ්‍යරුවන් වහන්සේ කවුද? ඔව්, ධර්මරාජානන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුහාමුදුරුවෝ කියන වචනයට වඩා බුදුරජාණන් වහන්සේ කියලා කියන්න පුරුදු වෙන්න. ඒක හොඳට ගැලපෙනවා. ආන්ගේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේගේ කල්යාණ යහපතේ අග්‍ර උතුමාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතේ යහපත සලසනවා. එතකොට මේ ධර්මයේ දැන් අපිට බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ලැබෙන්නේ නැහැ. ඊළඟට කල්යාණ මිත්‍රයා වෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා. බික්කුණින් මේ ලෝකේ මේ වෙනකොට නැහැ. ඉන්නේ කවුද? උපාසිකාවන් විතරයි. නේද? උපාසක උපාසිකා. සිවණක් පිරිසෙන් පිරිස් කීයද ඉන්නේ? 3යි. එතකොට මේ පිරිස තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දෙව් මිනිසුන්ට කියා දෙන්නේ. ඒ අයගේ ජීවිත තුල කරුණු 5කින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් හඳුනාගෙන පැහැදීමක් තියෙනවා. ඒ පිරිස ධර්මයේ ගුණ වශයෙන් හඳුනාගෙන පැහැදීමක් තියෙනවා. ඒ පිරිසට ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ වශයෙන් හඳුනාගෙන පැහැදීමක් තියෙනවා. ඒ වගේම
ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ඉන්න තැන අනුව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සේවනා පිරිස ඉන්න තැන අනුව යන සිල්වත් පන්සිල් රකින්න අය, ආජීවන්තමක සීලය රකින්න අය, අට්ඨාංග උපෝසතය ආරක්ෂා කරන අය, නවාංග උපෝසත සීලය ආරක්ෂා කරන අය, සාමණේර දස සීලය ආරක්ෂා කරන අය, පිරිසිදු උපසම්පදා භික්ෂු ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්න අය. ඔන්න කල්යාණ ධර්ම. තේව යහපත් වූ ධර්ම ශ්‍රද්ධා සීල සුද්ධ බුදුරජාණන් වහන්සේ වදාළ ස්වාඛාත මනාකොට නිර්වෘල් පැහැදිලිව දේශනා කළ සම්දිත්තික පුරුදු කිරීමෙන් මෙලොව ජීවිතේම මඟපල ලැබිය හැකි යහපත සලසා ගත හැකි ඕනම කාලයකට අවබෝධ කර ඇති කාලයට අයිති නැති ඕනම කෙනෙකුට මේ ධර්මයේ ඇසරිලා අහලා මතක තියලා නුවණින් පුරුදු ප්‍රගුණ කරලා යහපත සලසා ගන්න හැටි අත්දකින්න පුළුවන්. අකාලික කාලයට අයිති එහිපසික ඇවිල්ලා මේ ධර්මයේ අහලා මතක තබාගෙන ධර්මයේ හැසිරෙන්න කියලා කියව හැකි ඕපනයික. හැබැයි ඒ වැඩේ කාටද කරන්න තියෙන්නේ? තමන්ට. කවුද කරන්නේ? නුවණැත්තු කියන ගුණ හයකින් යුතු ශ්‍රද්ධා සීල සෘත බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මයේ මෙලොව පරලොව අකුසල් ගැන, අකුසල් මුල් ගැන, අකුසල ආදීනව ගැන, කුසල් ගැන, කුසල මුල් ගැන, කුසල ආනිසංස ගැන දේශනා කරපු ධර්මය. ඒ වගේම මෙලොව පරලොව සුගති දුගති කර්ම කර්මඵල සංසාර ගමන හේතුඵල ධර්මයේ විසඳුම චතුරාර්ය සත්‍ය විසඳු නිවනයි ගැන දේශනා කරපු ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ අහල මතක තබාගෙන ඉන්නේ කල්යාණ ධර්මයක් ඒක. ඒ ගුණී යුතු ශ්‍රද්ධා සීල සුද්ධ තිරිසන්ගත සත්‍යයේ පටන් දන් දීම පුරුදු කරන ත්‍යාගයේ ගුණයක් පුරුදු කරන ප්‍රඥා අකුසලින් වැළකීලා කුසල් වඩන තේමන්නේ පිනින් පින් කරන පව් නොකරන යහපතේ හැසිරෙන අයහපත් දේ නොකරන ඊළඟට කළ යුතු දේ නොකළ යුතු දේ හඳුනාගෙන අයහපත පිණිස පවතන නොකළ යුතු දේ කරන්නේ නැත යහපත පිණිස පවතින කළ යුතු දේ කරන සේවනයේ කළ යුතු අසුරු කළ යුතු කෙනා නොකළ යුතු කෙනා හඳුනාගෙන අසුරු කරන මේ ලෝකේ සිහිනුවණින් ජීවත් වෙන නුවණැති කෙනා නුවණැත්තා ඒ කියන්නේ නුවණ උපද්දවන ප්‍රඥාව උපද්දවන සම්මාදිට්ඨියෙන් යුතු කියන ගුණ ධර්මයෙන් යුතු ශ්‍රද්ධාවෙන් යුතු සීලයෙන් යුතු ධම් දැනුමින් යුතු ත්‍යාගයෙන් යුතු ප්‍රඥාවෙන් යුතු මේවා ඔක්කොම යහපත් වූ ධර්ම. එතකොට ඒ කල්යාණ වූ ධර්ම පහකින් යුතු සිවුණක් පිරිසෙන් තමයි මේ ධර්මය අපිට අහන්න ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන් හැටියට. එහෙනම් කල්යාණ මිත්‍රයන්ගේ කරුණු කීයක් තියෙනවද ඒ කෙනාගේ ජීවිතේ? ශ්‍රද්ධාවෙන් යුක්තයි, සීලයෙන් යුක්තයි, ධම් දැනුමින් යුක්තයි, ත්‍යාගයෙන් යුක්තයි, නුවණින් ප්‍රඥාවෙන් යුක්තයි. මේවා තමයි කල්යාණ ධර්ම. එතකොට මේ කල්යාණ ධර්ම කෙනෙකුගේ ජීවිතයේ තියෙනවා එයා කල්යාණ සත්පුරුෂයෙක්. එතකොට ඒ කල්යාණ ධර්ම තව කෙනෙකුට ඇති කර ගැනීම පිණිස උපකාර කරනවා නම් ශ්‍රද්ධාවේ පිහිටවන්න, සීලේ පිහිටවන්න, දහම් දැනුම ඇති කරගන්න, දන් දෙන්න, නුවණ උපදවා ගන්න කෙනෙකුට උපකාර කරනවා නම් ඒ උපකාරය ලබන කෙනාට අරය කවුද? කල්යාණ මිත්‍රයෙක්. එතකොට කල්යාණ මිත්‍රයාගේ එහෙනම් ජීවිතේ කරුණු කීයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු 5යි. ශ්‍රද්ධාවෙන් යුක්තයි, සීලයෙන් යුක්තයි, දහම් දැනුමින් යුක්තයි, ත්‍යාගයෙන් දන් දීමෙන් යුක්තයි, ප්‍රඥාවෙන් සීනුවණින් යුක්තයි. ආනන්ද කල්යාණ මිත්‍රයන්. ඒ කල්යාණ මිත්‍රයන් කවුද? බුදුරජාණන් වහන්සේගේ සිව්වන පිරිස. ඒ පිරිස තමයි මේ ලෝකේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වෙන්නේ. එතකොට ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් තමයි අපිට මේ ධර්මයේ ලැබුණේ. ඒ ධර්මයේ තමයි අපි අද කතා කරන්නේ. එතකොට ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ මෙබඳු ප්‍රකාශයක් කළා. මොකද්ද? කුසල් සිතක් උපදවා ගැනීම පවා උපදවා ගැනීම පවා ලේසිද අමාරුද? අමාරුයි. හැබැයි උපදවා ගත්තොත් ඒකත් මහත්ඵලයි, පානිසංසයි.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මත්තං සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ගෞරව මාත්‍රයක් තියෙනවා නම් ඒ සියලු දෙනාම සම්බේතේ සංකප්පනායන. ඒ සියල්ලම කොහෙද යන්නේ? දුගතියේද සුගතියේද? සුගතිය. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරේ සද්ධා මාත්‍රයක් තිබෙනවා නම් කෙනෙකුට ඒ සියලු දෙනා දුගතිය යනවද? සුගතිය යනවා. එහෙනම් මේ ධර්මය පුරුදු කළොත් මේ ජීවිතේම සෝවන් වෙනවා. සතර පා දුකින් නිදහස් වෙනවා. මේ ජීවිතේම මේ රාග දේශ මොහ තුනී කරලා මනුස්ස ලෝකෙට ඉපතාවක් යන්නවිලා සියලු දුක් නිවා කරන කෙනෙක් වෙනවා. ඊළඟට සද්ධාව දියුණු කළොත් මේ රූප ශබ්ද ගන්ධ රස පහසෙන් සතුට වෙන පංචකාම ලෝකයන් නැද්ද? ඒ සියලු ලෝකවල තියෙන සියලු දුකින් අනාගාමීලා නිදහස් වෙනවා. ශ්‍රද්ධාව කෙනෙකුට හොඳට තිබුණොත් මෙලව දුක වේවා පරලොවට යම් දුකක් වේවා ඒ අතර දුකක් වේවා ඒ සියලු දුකින් නිදහස් වෙනවා. ඒකට පටන් ගන්න මොකෙන්ද? සද්ධාය තරති ඕගං. ඕගේ එතකොට මේ සියලු දුකින් ඕගයන්ගෙන් නිදහස් වෙන්න මූලික වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තුළ කෙනෙකුගේ ජීවිතය තුළ උපද්දවන්නේ මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව තුළ වැඩෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තුළ ප්‍රඥාවෙන් කෙරෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ එපා කියපු දේ කරන්නේ. කරන්න කියපු දේ කරනවා. කෙරෙන්නේ මොකෙන්ද? තුන් තැනින්. සිතින්, කයින්, වචනෙන්. අපිරිසිදු වෙන දේවල් කරන්නේ. අකුසල. පිරිසිදු වෙන දේ තමයි කෙරෙන්නේ. ඒක මොකක්ද දන්නවද? ශ්‍රද්ධාව. ඒ නිසා කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබෙන්නේ එහෙනම් අපිට මොකද්ද? කල්යාණ වූ යහපත් ධර්මයක්. ඒ කල්යාණ වූ ධර්මය කාගේ ධර්මයේද? තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයයි. ඒ ධර්මයේ කෙරේ ධර්මයේ දේශනා කරපු උත්තමයන්න් වහන්සේ කෙරේ ගෞරව මාත්‍රයක් තියෙනවා නම් ප්‍රේම මාත්‍රයක් කෙනෙක් ඇති කරගත්ත ওই සියලු දෙනා සුගතිය යනවා. එහෙමනම් අපිට ශ්‍රද්ධා මාත්‍රයක් ගෞරව මාත්‍රයක් මේ වෙනකොට ඇති වෙලා තිබෙනවද? තියෙනවද? තියෙනවද? තියෙනවනම් එයාට තියෙනුන මොකද්ද? ශ්‍රද්ධාව ළඟට එහෙනම් එයා සිල් රකින්න කෙනෙක් වෙන්න ඕනේ. මොන සිල්ද? පන්සිල් අටහාංග උපෝසත. ඊළඟට දහම් දැනුමෙන් යුක්ත වෙන්න ඕනේ. ඊළඟට දන් දෙන කෙනෙක් වෙන්න ඕනේ. නුවණින් යුක්තව සිත කය වචනේ පාවිච්චි කරලා කටයුතු කරන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කරනවද අපි? එහෙම කරනවද? අඩුවක් තියනව නේද? අඩුවක් තියනවා. ඒ අඩුව මරණාසන්න මොහොතේ අපිට මතක් වුණොත් අපිට හිතට සතුටක් ඇති වෙන්නේ දුකක්ද? දුක. දුකින් මැරුණොත් යන්නේ සුගතියේද දුගතියේද? දුගතිය. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට දුකසේ මැරෙන අය මහ පොළොවේ පස්පලට වඩා වැඩි. සතුටින් මැරෙන අය නියපොත්තට ගත්ත පච්චුට්ට වගේ. එහෙනම් අපි ඉන්න ඕනේ කොතනද? මහ පොළොව වගේ දුකසේ මැරලා සතර පාය යන ගොඩටද නියපොත්තට පච්චුට්ටක ප්‍රමාණයට වදාළ සුගතයන් වහන්සේගේ මෙන්න මෙච්චරයි මේ තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ. හොඳට අහලා මතක තබාගෙන නුවණින් කල්පනා කරලා කියපු දෙයට අනුව ජීවත් වෙලා පින් රැස් කරගෙන කුසල් රැස් කරගෙන සුගතිය යන්නේ ධර්මාභෝධි කරන්නේ කියලා වදාළනේ. එතකොට දැන් අපි ඉන්නේ කොතනද? මහ පොළොව පැත්තේද නියපොත්ත ගත්තට පච්චුට්ට පැත්තේද? අවංකව කල්පනා මේක අවංකව යන්න තියෙන්නේ. අවංකව කියන්නේ ඇතුලේ එකක් පිටේ එකක් දෙකක් නෑ. කියන දේ කරන දේ කියන මේක තමයි අවංකකම කියන්නේ. සත්‍යවාදී බව කියලා කියන්නේ. එයා කවුද? සිල්වත් කෙනෙක්. ශ්‍රද්ධාවන්ත කෙනා ඉස්සෙල්ලාම ජීවිතේ පටන් ගන්න මොකෙන්ද? සීලේ. මොකෙන්ද පටන් ගන්නෙ? සීලයෙන්. සීලෙන් තමයි කෙනෙකුගේ අසුර ප්‍රණීත වෙන්නේ. සිල් රකින්න නැත්නම් කෙනෙක් විශ්වාසද? සිල් රකින්නවනම් විශ්වාසද නැද්ද? විශ්වාසයි. එයා අවංක කෙනෙක්ද වංක කෙනෙක්ද? අවංක කෙනෙක්. එයාගේ අසුර මිහිරිද අමිහිරිද? මිහිරි. අපි කැමති වෙන්න ඕනේ ඒ අසුරට. ඒ පිරිස නියපොතට ගත්ත පච්චුට්ට වගේ
දුස්සීල වංක පිරිස මහ පොළොව වගේ. එතකොට ඒ අවංක සත්‍යවාදී සිල්වත් පිරිස ඔබ හිතන විදිහට මේ ලෝකේ අඩු පිරිසද වැඩි පිරිසද? අඩු පිරිස. අන්නේ ඒ අය සාමාන්‍ය මිනිස් ස්වභාවයට අයිති අයද අයිති නැති අයද? අයිති නැති අය. අන්න ඒකයි එකරුණෙන් තමයි සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය කෙනෙක් බවට පත් වෙන්නේ. දුස්සීල මහ පොළොව වගේ පිරිසේ ලෝක ජීවත් වෙන දුස්සීලකමින් මිදිලා දුස්සීලකමේ ආදීනව කල්පනා කරලා මෙලොව පරලොව විඳින්න සිද්ධ වෙන භයානක දුක ගැන කල්පනා කරලා දුස්සීලකමින් මිදෙනවා. එතකොට එයා සිල්වත් කෙනෙක්. එතකොට දුස්සීල ගණයට අයිතිද? අයිති නැහැ. සිල්වත්. එතකොට සාමාන්‍ය ලෝකයට යා ජීවත් වෙනවා සාමාන්‍ය ලෝකයා තුල. හැබැයි සාමාන්‍ය ලෝකයාගේ ක්‍රියාවට එක්ක සම්බන්ධ දෙයක්. සාමාන්‍ය මිනිස් සමාජයට අයිති දෙයක්. සාමාන්‍ය මිනිස් ස්වභාවයේ ඉක්මවා ගියා කියන්නේ ඒකයි. ශ්‍රද්ධාව නැති ලෝකෙට ලෝකයා අතර කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුක්ත නම් එයා සාමාන්‍ය මිනිස් සමාජයට අයිති නැහැ. සාමාන්‍ය ලෝකයට අයිති නැහැ. සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය කෙනෙක්. දුස්සීල ලෝකයා අතරේ කෙනෙක් සිල්වත් වෙනවා නම් එයා සාමාන්‍ය මිනිස් සමාජයට අයිති කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය මිනිස් ස්වභාවයේ ඉක්මවා ගිය කෙනෙක්. සාමාන්‍ය ලෝකයා දහම් දැනුමේ යුක්තද? නැහැ. කෙනෙකුට දහම් දැනුමේ යුක්ත නම් එයා සාමාන්‍ය මිනිස් ස්වභාවයට අයිති කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය ස්වභාවයේ මසුරු අයද දන් දෙන අයද? දන් දෙන අයද බහුතරේ මසුරුකමින් යුක්ත අයද? මසුරුකමින් ධර්මයට අනුව කියා දේශනා කළේ මසුරුකම මෙලොව පරලොව යහපත පිණිස පවතින දෙයක්ද අයහපත පිණිස පවතින දෙයක්ද? අයහපත පිණිස පවතින. එහෙනම් මසුරුකම නැමැති අකුසලයේ දුරු කරන්න තියෙන උපක්‍රමයේ මාර්ගය මොකක්ද? දානය, අත්හැරීම, පරිත්‍යාගය. එතකොට දානේ පරිත්‍යාගයේ අත්හැරීම පුරුදු කරන පිරිස අඩුද වැඩිද? අඩුයි. එහෙනම් මසුරුකම ගැන තේරුම් අරගෙන මසුරුකම නැමැති අකුසලයේ දුරු කරගන්න යමෙක් දන් දීම පුරුදු කරනවා නම් එයා සාමාන්‍ය මිනිස් ස්වභාවයට අයිතිද නැද්ද? අයිති නැහැ. ඇයි සාමාන්‍ය මිනිස් ස්වභාවයේ මසුරුකම? එතකොට මසුරුකම දුරු කරගන්න තියෙන මාර්ගය දන් දීම. එතකොට කෙනෙක් දන් දෙනවා නම් බහුතර සමාජයට මේ අයිතිද? සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. ඊළඟට සාමාන්‍ය සමාජයේ නුවණ නැතිද දුෂ්පාද්‍යද? නුවණ තියනවද නුවණ නැද්ද? නුවණ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ එයාගේ සිතුම් කියුම් හරියට කොහොමද? බිත්‍රි ඇස්සේ ඉන්න පැටවගේ අදහස් වගේ හිතන සිතුම් පැතුම් වගේ. එයා එළියට ඇවිල්ලා නැහැ. එයා එළිය ගැන හිතනවා. හැබැයි කවදාකවත් ඇස් දෙකකින් ආලෝකේ එළිය දැකපු නැති කෙනෙක්. එතකොට බිත්තර කඩුව අස්සේ ඉඳන් හිතන දේවල් හරිද යා? හරිද? හරි නෑ. ඒ පිරිස බුදුරජාණන් වහන්සේ වදාළේ ඉපදෙමින් මැරෙමින් මේ සංසාරේ යන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ මහා අන්ධකාරයකින් යුතු සත්‍යයේ ස්වභාවය ඒක. එතකොට ඒ ස්වභාවයෙන් මිදෙන්න යමෙක් නුවණ පාවිච්චි කරනවා නම් ශ්‍රද්ධාවෙන් යුක්තව සීලයෙන් ශ්‍රද්ධාව දියුණු කරනවා නම් සීලය දියුණු කරනවා නම් දාන ධර්ම දියුණු කරනවා නම් දන් දීම පුරුදු කරනවා නම් එයා නුවණැත්තෙක් නෙමෙයිද? ඒ පිරිස අඩුද වැඩිද? එතකොට එයා සාමාන්‍ය මිනිස් ස්වභාවයට අයිතිද නැද්ද? අයිති නෑ. එහෙනම් ශ්‍රද්ධාවෙන් යුතු සිල්වත් කෙනෙක් විදිහට ජීවත් වෙන දාන දැනුමක් තියෙන දන් දීමේ යුතු මේ ගුණ ධර්ම පුරුදු කරන කෙනා සාමාන්‍ය මිනිස් ස්වභාවයට අයිති කෙනෙක් නෙවෙයි. එයාලගේ ජීවිතේ රැස් වෙන්නේ පින්ද පවුද? පින් කුසල්ද අකුසල්ද? කුසලයක දුකසීද වාසය කරන්නේ සැපසීද? එයාට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවද නැද්ද? තියෙනවා. ධර්මයේ ගැන පැහැදීමක් තියෙනවද නැද්ද? සංඝ රත්නයේ කිරි පැහැදීමක් තියෙනවද නැද්ද? එයාට සිහිනුවණක් තියෙනවද නැද්ද? තියෙනවනේ. එතකොට එයා කවදා හරි මැරෙන්නේ සිහියෙන්ද අසිහියෙන්ද? සිහියෙන්. කොයි මොහොතේ හෝ දුකසේද සැපසේද? ඒ කෙනා උපදින්නේ සුගතියේද දුගතියේද? සුගතිය කියන්නේ කොහෙද? මිනිස් ලෝක චාතුම් මරාජික දෙවියන් අතර තවතිසා යාමතුසිත නිමාන රති
පරිනිම්මිත වසවන්ති බබලව. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව කටයුතු කිරීමෙන් අපිට මෙලොව අධ්‍යාපත පරලොව අධ්‍යාපත බුදුරජාණන් වහන්සේ වදාළේ තුන් ලෝකෙටම අග්‍ර වූ තුන් ලෝකෙටම උතුම් වූ සියලු ගුණයන්ට අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් ඒ සියලු දෙනාට මෙලොව අධ්‍යාපත පරලොව අධ්‍යාපත හදිසියේ මරුණත් අනතුරක් නැහැ. ශ්‍රද්ධා මාත්‍රයක් තියෙන කෙනාට අනතුරක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක මේ වගේ උදාහරණයක්. ඔබ අහලා ඇති ගංගානම් ගඟ. ගංගානම් ගඟ පිරීලා ගොඩේ ඉඳන් කපුටෙකුට වතුර වෙන්න පුළුවන් මට්ටමට වතුර ගලනවා. ගලනකොට එක මිනිහෙක් ගිතෙල් පිරූපු කලයක් අරගෙන ගංගානම් ගඟේ ගෙදර වෙන්න තියෙන පාලමක් උඩ යනවා. යනකොට ගංගානම් ගඟ මැද පාලමේදී අර ගිතෙල් පිරීපු කලේ තමන්ගේ අතින් වැටෙනවා. වැටෙන්නේ කොහාටද? ගඟට. ගඟට වැටෙනකොට අම්මලා නිදා ගන්න එපා. වැටෙනකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා අර කලේ බිඳෙනවා. බිඳුනට පස්සේ කඩුවට මොකද වෙන්නේ? යට යනවා. අර කලේ තිබිච්ච ගිතෙල් වලට මොකද වෙන්නේ? උඩ එනවා. ඇයි ගිතෙල් උඩ එන්නේ කටු යට යන්න හේතුව? කටු වල ස්වභාවය තමයි බරට යට එන්නේ. ගිතෙල් වල ස්වභාවය තමයි අන්නේ වගේ හදිසියෙම බය වෙන්න එපා කියනවා. මම සරණ ගිය තුන් ලෝකෙටම අග්‍ර වූ අපගේ ධර්මරාජයන් වහන්සේ රාග දේශ මොහ නැමැති අකුසල් මුල් ඉතුරුනතු ප්‍රහාණය කළ නිකලිස් උතුමන් වහන්සේ නමක් අරහන් කියලා සද්ධා මාත්‍රයක් තියෙනවනම් ගෞරවයක් හිතේ පැහැදීමක් තියෙනවනම් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරුපදේශව නැතිවම අවබෝධ කොට වදාළ නිසා සම්මා සම්බුදු ගුණයෙන් යුක්තයි කියලා සද්ධාාවක් හිතේ පැහැදීමක් සද්ධා මාත්‍රයක් තියෙනවනම් අප්‍රමාණ වූ සම්බුදු නුවණින් ඊට අනුකූල වූ ජීවිතය ගත කළා විද්‍යාචරණ සම්පන්නයි කියලා සුන්දර වූ නිවන් මාගේ ගමන් කරලා සාන්ත නිවනට පැමිණවදාලා සුගතයි කියලා සියලු ලෝක එයන් අවබෝධ කරගෙන සියලු ලෝකයෙන් නිදහස් වූ උතුමාණන් වහන්සේ කියලා බුද්ධිමත් දෙව් මිනිසුන් මේ නිවන් මඟ තුල දමනය කිරීමේදී උත්තම වූ උතුමන් වහන්සේ අනුත්තර වූ පුරුෂ ධම්ම සාරථි කියලා කියන ගුණය කෙරෙහි බුද්ධිමත් දෙව් මිනිසුන්ගේ එකම ශාස්ත්‍රඥ වහන්සේ වනසේක සද්ධා දේව මනුස්සානන් වනසේක කියලා අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයට දේශනා කළා. ඊට පිරිසිදුව නිරවුල්ව පැහැදිලිව බුද්ධ වනසේක මේ සියලු ගුණ ගැන භාග්‍යවන්ත භගවාය කියලා ගුණයන්ගෙන් මුක්තයි කියලා තමන් සරණ ගිය අපගේ ධර්ම රාජානන් වහන්සේ කෙරෙහි මේ විදිහට කරුණු සහිතව කෙනෙකුට හිතේ පැහැදීමක් ගෞරවයක් මාත්‍ර වශයෙන් තියෙනවා නම් ඒ කෙනාට බය වෙන්න දෙයක් නෑ. මේ වගේ සුගතිය යනවා කියන හදිසියෙ මරුණා බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම නැත්තම් තව උපමාවක් ඔබ අහලා තියෙන මහා විල් අහලා තියෙනවනේ මොනවද මහා විල්? අනවතත්ත විල, සියපපාත විල, ඊට පස්සේ කුණාල විල, චද්දන්ත විල මේ ආදී විල් අහලා තියෙනවනේ. එතකොට මේ විල් විශාල ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගැඹුරු විලකට ශක්තිමත් පුරුෂයෙක් ගිතෙල් පුරවපු කලයක් අරගෙන ගිහිල්ලා පතුලෙට අරන් ගිහිල්ලා බිඳිනවා. අර කලේ බිඳිනවා. මොන කලේද? ගිතෙල් පුරවපු කලේ. එතකොට කොච්චර විල ගැඹුරු වුණත් ගැඹුරු විල් පතුලේ මේ කලේ බිඳින්නේ. බිඳපු කල මේ කලේ තියෙන්නේ මොනවද? ගිතෙල් පුරවලා තියෙන්නේ. එතකොට මේ ගිතෙල් කොච්චර ගැඹුරු විල් පතුලේ ඉඳන් අර කලේ බින්දට පස්සේ මොකද වෙන්නේ? ගිතෙල් වේගයෙන් උඩට යනවා. කවුරුත් උඩට එවනවද? ඇයි? එහෙම නැත්නම් මොකද වෙන්නේ? ගිතෙල් වල යට රැඳෙන ස්වභාවය නැහැ. අර කලේ කටු ටික මොකද වෙන්නේ? අන්න ඒ වගේ කියනවා තමන් සරණ ගිය මේ මහා භද්‍ර කල්පේ 4 වෙනුව 15 වී වදාළ තුන් ලෝකෙටම අග්‍ර වූ අපගේ උතුම් නවාරාදී බුදු ගුණයන් විතර ධර්ම රාජානන් වහන්සේ ගැන ඒ අපගේ බුදුරජාණන් වහන්සේ ගැන තුන් ලෝකෙටම අග්‍ර වූ සුගතයන් වහන්සේ ගැන
ඒ සුගතයන් වහන්සේගේ උතුම් වූ නවාරාදී බුදු ගුණයන් යන සද්දා මාත්‍රයක් තියෙනවා නම් හදිසියෙ මරුණත් මැරෙනකොට ජීවත් වෙලා ඉදින් පරිහරණය කරපු කය මනුස්ස ලෝකේ දිරලා පොළවේ පස් වෙලා යනවා හරියට අර විල් පතුලේ බිඳලා දාන කලේ කටු වගේ. එතකොට අර ගැඹුරු විල් පතුලේ ඉඳන් ඉහළට එන තෙල් ටික වගේ ගිතෙල් තෙල් වගේ කියනවා තුගතයන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් හිතේ ඇති කරගෙන ඒ තුලින් රැස් වෙච්ච පිනින් යුතු ඔන්න භවපංචය ඥාති පිනින් සකස් වෙච්ච විඥානේ තමයි අර උඩට එන්නේ. ඒ උඩට එන්නේ දුගතියටද සුගතියටද? සුගතිය එක්ක මිනිස්සුව. එහෙම නැත්නම් චාතුම් මහරජකේ තවතිසාවේ යාමුතු සිතේ නිමාරති උපදින පරිණිමිත වාසවන්ති. එහෙමනම් හිතලා බලන්න ඒ තුන් ලෝකෙටම අග්‍රව බුදුරජාණන් වහන්සේගේ ගුණ කෙරෙහි අපිට ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරගෙන දක්ෂ වෙනවා වුණොත් අපිට මෙලවත් යහපත පරලොවත් යහපත ඊට පස්සේ ඒ සුගතයන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක ධර්මික බවට පත් වෙලා අපිට සංසාර දුකින් නිදහස් වෙන්නත් උපකාර වෙනවා කල්යාණ මිත්‍ර ඇසුරේ. ඉතින් ඒ නිසා එහෙනම් හොඳට මතක තියාගන්න ඖෂධයේ ඉලක්ක වෙලා තින්නේ මොකටද? රෝගේ සුවපත් කර ගැනීම පිණිස රෝගේ සුවපත් වීම පිණිසයි. එහෙනම් ධර්මයේ ඉලක්ක වෙලා තින්නේ දුකින් නිදහස් වෙන්නයි. සෝවාන් වෙනකොට වෙන්නේ සතර පහ දුකින් නිදහස් වීමයි. සකදාගාමි වෙනකොට වෙන්නේ කාම ලෝකෙට එක්පතාවක් ඇවිල්ලා ඒ දුකින් නිදහස් වීමයි. අනාගාමි කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පාසයෙන් සතුට වෙන මෙලොව වේවා පරලොවක් වේවා යම් ලොවක් ඇද්ද ඒ සියලු ලෝක වලින් නිදහස් වීමයි. අරහත්ත්වයටපත් වුණා කියලා කියන්නේ නිවන අවබෝධ කළා කියන්නේ මෙලොව පරලොව ඒ අතර සියලු දුකින් නිදහස් වෙන්නයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ දුකින් නිදහස් වෙන්නයි. ඒකයි පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලාට පැවිදි කරන්න කලින් සිවුරු දෙනකොට මොකක්ද කියන්නේ? පොරොන්දුවක්. සිවුරු ඉල්ලන්නේ මොකක් කියලාද? සබ්බ දුක්ඛ නිස්සරණ. සියලු දුකින් මෙලොව පරලොවේ අතර සියලු දුකින් කාය ඉපදීමේ දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ප්‍රියංගෙන් වෙන්වීමේ දුක, අප්‍රියන් හා එකතු වීමේ දුක, කැමැති දෑ නොලැබීමේ දුක, පංච පාදානස්කන්ධ දුක, සතර පා දුක, සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ සියලු දුකින් නිදහස් වීම පිණිස සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරුණාය. දුක නැති තැන මොකද්ද? නිවන. නිවන කියන්නේ රාගයේ නැමැති ගින්න නිවිච්ච තැන, ද්වේෂයේ නැමැති ගින්න නිවුණු තැන, මෝහයේ නැමැති ගින්න නිවුණු තැන දුකේ කිලිවෙන නිබ්බාන සත්‍ය කරුණාය. ඒ නිවන සාක්ෂාත් කරගන්න පබ්බාජීත මන් බන්තේ ඔය සිවුරු මට දීලා පැවිදි කරන්න කියලා තමයි පැවිද්දේ අපි ඉල්ලන්නේ. ඊට පස්සේ පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුරේ දස කතාවෙන් එයා වැඩුණ නැත්තම් දැන් කවුරු ඉදිරියද මේ පොරොන්දු වෙන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි කියලා, ධම්මං සරණං ගච්ඡාමි කියලා, සංඝං සරණං ගච්ඡාමි කියලා නේද මේ අපි පොරොන්දු වෙන්නේ? ඒ පොරොන්දුව කඩ කෙරුවොත් එයා අවංක කෙනෙක්ද? ඊට පස්සේ ඒ විදිහට මහාන වෙච්ච කෙනාට බුදුරජාණන් වහන්සේ වදාලා මහාන වෙච්ච කෙනාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලැබූ උපාසක උපාසිකාවන්ට මිම්මක් දුන්නා, තුලාවක් දුන්නා, ඉලක්කයක් දුන්නා මෙතෙන් දෙන්න ඕනව කියලා. මොකක්ද? භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා වගේ දුකින් නිදහස් වෙච්ච මුනිවරු වෙන්න කිව්වා. භික්ෂුණීන්ට කිව්වා වදාලා කේමා උප්පලවන්න වගේ භික්ෂුණීන් වගේ දුකින් නිදහස් වෙච්ච මුනිවරු වෙන්න කිව්වා වදාලා. ඊට පස්සේ උපාසක පින්වතුන්ට කිව්වා වදාලා කාම ලෝකේ දුකින් නිදහස් වෙච්ච චිත්ත ගෘහපති හත්තාලෝක වගේ අනාගාමී කෙනෙක් වෙන්න වදාලා. උපාසිකාවන්ට වදාලා නන්ද මාතා කුජුත්‍රා වගේ අනාගාමී වෙලා කාම ලෝකේ දුකින් නිදහස් වෙච්ච අය වෙන්න වීර්ය කරන්න කිව්වා. එතකොට මේක තමයි සිවණ පිළිස ඉලක්කය. ඉන් එහාට ඉලක්කයක් නැහැ. අපිට ඉලක්කෙ තියෙනවද?
නැත්තම් අපි අවංකද වංකද? වංකයි. සට කපට මායාවෙන් යුක්තයි. සත්‍යවාදීද බොරුවෙන් යුක්තයිද? සට කපට මායාවෙන් යුතු, අසත්‍යයට ගරු කරන, අගතියෙන් යුතු, සීමුලාවන් යුතු, ප්‍රඥාවක් නැති අය නේද? එහෙමනම් අවංක සිහිනුවණින් යුතු ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා ලබන ජයග්‍රහණයේ ලාභයේ සැපේ අත්දකින්න පුළුවන්ද යාට? පුළුවන්ද? බෑ. එහෙනම් අපේ ජීවිතේට මොකද උනේ කියලා දැන් බලන්න. මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වේගෙන යන්නේ බබලනවාද? අතුරුදහන් වෙනවා. එතකොට බුද්ධ ශාසනය කවුද? සිවණ පිරිස. බුදුරජාණන් වහන්සේ වදාළේ බුද්ධ ශාසනය අතුරුදහන් කරන්නේ කවුද? සිවණ පිරිස. ඒ මොකද? තථාගත ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කරපු ශ්‍රද්ධාව, සිල්වත් බව, දහම් දැනුම, දන් දීම, ප්‍රඥාව දියුණු කරන්නේ නැති නිසා. එහෙමනම් මේ බුද්ධ ශාසනය අතුරුදහන් කරන්නේ කවුද? සිවණ පිරිස. බබලන්නේ කවුද? ශ්‍රද්ධාව දියුණු කරන, සීලවත් රකින්න, සිල් රකින්න, දහම් දැනුම ඇති කර ගන්න, දන් දෙන, ප්‍රඥාව, සතිපට්ඨාන, සීනුවන, ආරෂ්ඨාංග මාර්ගය පුරුදු කරන. එහෙමනම් මේ වෙනකොට අපි බුද්ධ ශාසනයේ සුගතයන් වහන්සේගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අපි අතුරුදහන් වෙන්න විදිහටද කටයුතු කරන්නේ? බැබලෙන විදිහටද? අවංකයි සිල්වතුන් ශ්‍රාවකයෝ. අවංකව කියන්නේ ඔක්කොම කියන්නේ උත්තර දෙන්න. අතුරුදහන් වෙන විදිහට නේද? අන්න හරි. එතකොට අතුරුදහන් වෙන විදිහට කටයුතු කරන අයට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය යහපත සැලසෙයිද? නෑ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය අනාගතයේ ලැබෙනවා. පහළ වෙනවා. ඒ බුද්ධ ශාසනය ඒ අයට ලැබෙයිද? මුණ ගැහිද? එහෙනම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ලැබෙන්න නම් ඒකට රැස් වෙන කර්මයක්. මොකද කර්මාරූපව යන්නේ. සත්‍යට ගරු කරපු අය විදියට සත්‍ය දේශනා කරපු ධර්මරාජානන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ විදියට ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කරපු පුරුදු කළ යුතු ධර්මයේ පුරුදු කරොත් ඒයින් රැස් වෙන කර්මයෙන් එයාට ගෞතම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගස්සාවි. ඇයි? භවපච්චය ජාති. එහෙම නැත්තම් කොච්චර පැතුවත් එහෙම වෙන්නේ නැහැ. ඊට ධම්ම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකය බොහොම කැමති ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පහස පංචකාම ලබන්නේ නේද? කැමතිනේ ප්‍රියමනාප ගෙවල් දොරවල් යාන වාහන භවභෝග සැප සම්පත් රන් රිදී නිල මුදල් කෙතුවතු ප්‍රියමනාප බිරිඳ ස්වාමී දරුවන් දසිදස කම්කරුවන් නැතුව පතර උපදේශ වාසීච ඇතුව ජීවත් වෙන්න කැමතිනේ. ඒක පැතුවට ලැබෙනවද? පතනකොට ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකේ වේවා පරලෝකේ වේවා කෙනෙකුට කිසිම අඩුවක් තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒක ලැබෙන්නේ මොකද්ද? ලැබෙන්න ප්‍රතිපදාව තියෙනවා. මේ ලෝකේ වේවා පරලෝකේ වේවා යම් භෞතික සැප සම්පත් ඉහළින්ම ලැබෙන ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒ තමයි දන් දීම, සිල් රැකීම, බණ භාවනා කිරීම. මෙලව වේවා පරලෝක වේවා සැපයෙන් අග්‍ර වූ දේ මොකද්ද? මාර්ගඵල අවබෝධයෙන් ලැබෙන, කෙලෙස් ප්‍රහාණයෙන් ලැබෙන සැපය. ඒ සැප ලැබෙන්නත් යම් ප්‍රතිපදාවක් තියෙනවා. ඒ තමයි කල්යාණ මිතුරන් ළඟට ඇවිල්ලා කල්යාණ වූ ශ්‍රද්ධාව, සිල්වත් බව, දහම් දැනුම, දන් දීම, ප්‍රඥාව ගැන අහලා නුවණින් විමසලා ශ්‍රද්ධාව දියුණු කරනවා නම්, සිල්වත් බව දියුණු කරනවා නම්, දහම් දැනුම දියුණු කරනවා නම්, දන් දීම දියුණු කරනවා නම්, ප්‍රඥාව නුවණ සම්මා දිට්ඨිය දියුණු කරනවා නම් එයාට මෙලොවත් සාන්ත වූ සැපය, පරලොවත් වූ සාන්ත සැපය. සාන්ත කියන්නේ වෙනස් නොවන සැපයන් එකපාර ලැබෙන්නේ නැහැ. වෙනස් නොවන සැපේ කොතනද තියෙන්නේ? නිවනේ. හැබැයි එකපාර නිවන්ට එන්නේ නැහැ. ඊට කලින් එයා අනාගාමී වෙන්න ඕනේ. ඒක සැපයක්. ඊට කලින් සකදාගාමී වෙන්න. ඒක සැපයක්. ඊට කලින් එයා සතර පා දුකින් නිදහස් වෙන්න සෝවන්. ඒක සැපයක්. ඒ සැප එකින් එකට ඇති වුණොත් පිරිනවද? පිරින්නේ සාන්ත සැප. නේද? වෙනස් නොවන. ඉතින් ඒ නිසා
ඒ සැපේ කරා යන ධර්මයක් තමයි අපිට දේශනා කළේ. ඒ සැපේ පිණිස තමයි සුගතයන් වහන්සේ වදාළ සෑම බුද්ධ වචනයක් තුළම තියෙන්නේ ඒ සැපේ උපදින හැකියාවයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එක දවසක් ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු ඇසුවා, මහණනි මේ සනන් කුමාර බ්‍රහ්මරාජයා අද පුන් පොහොය දවසේ සුධර්මා දිව්‍ය සභාවට පැමිණෙනවා. දෙවිවරුන්ට බණ කියන්න අනාගාමි බඹලෝ සුද්ධවාසීලා. ඒ කාලේ දෙවිවරුත් එක්ක ධර්ම කතාවේ දෙනකොට මෙහෙම ප්‍රකාශයක් කළා. තථාගත තත කියන්නේ සත්‍යයට චතුරාර්ය සත්‍යයට ආගත කියන්නේ පැමිණි. චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරුපදේශ රහිතව අවබෝධ කරගෙන ලෝතුරා සම්මා සම්බුදුරජාණන් සම්බුද්ධත්වයට පත් වූ තථාගතයන් වහන්සේ මෙන්න බෙබඳු ප්‍රකාශයක් දේශනා කරලා තියෙනවා. සනත් කුමාර බ්‍රහ්මරාජයා කියනවා ඒ තථාගතයන් වහන්සේ දෙවි මිනිසුන් කෙරෙහි මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කරනවා. දීර්ඝ වශයෙන් දේශනා කරනවා. කෙටියෙන් දේශනා කරනවා. සමහර විට එක වචනයයි. ඒ සෑම වචනයක් තුළම එක වචනයක් තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් යමකට දේශනා කරයිද ඒ වචනය තුලින් රාතන් වහන්සේලා දහසක් බිහි කිරීමේ හැකියාව තියෙනවා කියලා සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ ප්‍රකාශ කරනවා. ඒක බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශ්‍රවණයට ඇහෙනවා. දිව්‍ය කන තියෙන රාතන් වහන්සේලාට ඇහෙනවා. ඊට පස්සේ පසුදා සංඝයා රැස් කරලා බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි සනන් කුමාර බ්‍රහ්මරාජයා මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා. තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරනවා නම් ඒ ධර්මයේ එක වචනයක් නම් ඒ වචනේ තුලින් රහතන් වහන්සේලා දහසක් බිහි කිරීමේ හැකියාව තියෙනවා. රහතන් වහන්සේලා දහසක් වැඩ සිටිනවා කියලා ওই සනන් කුමාර බ්‍රහ්මරාජයා ප්‍රකාශයක් කරලා තිනවා. මහණනි ඒක වැරදි නෑ. ඒ ප්‍රකාශය නිවැරදි. හරි. ඒක වෙන්නේ කොහොමද? රාග දේශ මොහ නැමැති ගිනි සදාටම ප්‍රහාණය කරලා උත්තම නිවනටපත් වෙලා නිවනේ උතුම් භාවයටපත් වෙච්චි ලෝකෙටම අග්‍ර බුදුරජාණන් ධර්ම ස්වාමී බුදුරජාණන් වහන්සේ සෑම බණ පදයක්ම දේශනා කරන්නේ කුමක් තුල පිහිටලාද? නිවන තුල පිහිටලා. රාගේ නැමැති ගින්න නිවි සදාටම ප්‍රහාණය කළ තැන පිහිටලා. ද්වේෂේ නැමැති ගින්න සදාටම ප්‍රහාණය කළ තැන පිහිටලා. මෝහේ නැමැති ගින්න සදාටම ප්‍රහාණය කරපු තැන නම් පිහිටලා නිවනේ පිහිටලා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. එහෙනම් නිවනේ පිහිටි උත්තම බුදුරජාණන් වහන්සේ දානීය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් කළා නම් කොතනින්ද මේ දානීය සම්බන්ධයෙන් කතාවස් කරන්නේ? නිවන තුල පිහිටලා. එහෙනම් දානීය අවසන් කරන්නේ බුදුරජාණන් වහන්සේ කොතනින්ද? නිවනේ. සීලය ගැන කතා කරනවා නම් දේශනා කරනවා නම් ඒ සීලය ගැන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ කොතනින්දලද? නිවන තුල පිහිටලා. භාවනාව ගැන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ කොතනින්ද පිහිටලාද? නිවනේ පිහිටලා. සීල සමාධි ප්‍රඥාවෙන් තුන් නිවන් මඟ ගැන දේශනා කරනවා. ඒ කොතන පිහිටලාද ඒ කතා කරන්නේ? නිවන තුල පිහිටලා. නිවන තුල පිහිටපු බුදුරජාණන් වහන්සේ අකුසල් ගැන කතා කරනවා නම් අකුසල් මුල් ගැන අකුසල ආදීනව, කුසල් ගැන කුසල මුල් ගැන, කුසලයේ ආනිසංස ගැන, සුගති දුගති කර්ම කර්මඵල සංසාරේ සෙවණේ කළ යුතු දේ නොකළ යුතු දේ අසුරු කළ යුතු කෙනා නොකළ යුතු කෙනා චතුරාර්ය සත්‍ය විසඳුම නිවනයි ගැන කතාබස් කරනවා නම් ඒ සෑම වචනයක්ම කතා කරන්නේ කොතනින්දලද? නිවනේ පිහිටලා. ආන්නේ නිසයි බුදුරජාණන් වහන්සේගේ සෑම බුද්ධ වචනයක් තුළම රහතන් වහන්සේලා දහසක් බිහි කිරීමේ හැකියාව, රහතන් වහන්සේලා දහසක් වැඩ සිටිනවා කියන කාරණේ සාධාරණ වෙන්නේ. ඒක මේ වගේ. ඔබ දන්නවා හිමාලයේ ඉන්නවා කේසර සිංහයෝ. කේසර සිංහයෝ කියන්නේ මුගරාජ. මුගරාජ කියන්නේ සිව්පාවන්ට රජු. මේ සිංහයා උදේට නැගිටලා නිදන්නේ කොහෙද? ගස්සටද? ගල් ගුහාවේ. බයෙන්ද නිදන්නේ? සැකෙන්ද? එහෙම නැත්නම් බයසක නැතුවද? නැතුව. බයසක නැත්තේ මොකද සිංහරාජයා මුගරාජට? එයාට අභියෝග කරන්න කෙනෙක් නැහැ.
මధుරෙක්වත් ඉන්නවද? නෑ. ඊට පස්සේ එහෙම කෙනෙකුට සමහර හිතෙන්න පුළුවන් අප්පා ඊළඟ ජීවිතේ සිංහෙක් වුණොත්. ඉපදිලා ඉන්නේ සුගතියේද දුගතියේද? ඇයි සමහරක් අයට මෙහෙම හිතෙනවා ඔය කුරුල්ලෝ දැක්කට පස්සේ ධර්මයේ දන්නේ නැති කිචිපිචි ගාලා නේද? කාලා බීලා ඔය සතු එහෙමින් කාලා බීලා ඔය මලක පැණි ටිකක් දීලා හැඩ වැඩලා ඉන්නවා දැක්කට පස්සේ සමහර හිටිනවා මේ අය කොයිතරම් සතුටින් ඉන්නවද කියලා සමහර මෝඩ අයට හිතෙනවානේ. දැන් මේ තිරිසන් ලෝකෙ ඉපදින්න කෙනෙක් මනුස්ස ලෝකෙ ඉන්නකොට මොනවද කරලාද? පව් කරලා. බාල උපත. බුදුරජාණන් වහන්සේ වදාළේ තිරිසන් ලෝකේ තියෙන දුක බුදු කෙනෙකුටවත් වචනේ කියලා අවසන් කරන්න බෑ. අවුවෙන් මැස්සෙන් පින්නෙන් සීතලෙන් මැසි මధుරාගේ සදාසන්තයෙන් බයෙන් වෛරයෙන් තැති ගැනීමෙන් ඊටා කායික මානසික දුකක් විඳිනවා නේද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ මෘග රාජ ඔන්න කෑම හොයාගෙන යන්න ඉර පෑවුවට පස්සේ උදේ ගල් කුටියෙන් එළියට එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? හතර පැත්ත බලනවා. බලලා හතර පැත්තටම ගෝසා කරනවා. ගෝසා කරන්නේ ඇයි? මම එනවා. පුළුවන් නම් ඔව් නිවටෙක් වගේ දෙන්නේ සිංහෙක් වගේද? සිංහනාද කරලා යන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පොළවේ ඉන්න සත්තු කැලේ කඩාගෙන දුවනවා. සමහර විට රජුරුවන්ගේ ගාලේ ඉන්න ඇත්තු ඩම්බෙල් කඩාගෙන මලපහන් මුත්‍රා කර කර දුවනවා කියනවා. අර හඬට බයි. හොබස් වල ඉන්න සත්තු හොබස් වලට යනවා. ජලයට ඉන්න සත්තු ජලයට පයින්නවා කියනවා. ඊට පස්සේ අහසේ වාසය කරන සත්තු අහසට නගිනවා කියනවා. එතකොට මෙයා හැංගිලා කන්න බොන්න යනවා නෙවෙයි. ඒ යනකොට ඔන්න හම්බෙනවා ඇතෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා සිංහ රාජයා සිංහයා කන්න කැමති මොනවද? ඇත් මොළ, හිස් මොළ. එකම අත්පහරයි අත්පහරයි කියන ගහන්නේ හිස් මොළට. ගැහුවට පස්සේ මොකද වෙන්නේ? ඈ? ඔව් ඔලු කට්ට ගලවලා ගිහිල්ලා හිස් මොළ කනවා. ඊළඟට හැමදාම ඇත්තු අලින්නවද? ඔන්න ඊළඟට මොකද කරන්නේ? හා පැටියෙක් හම් වෙන එක දාපන් යනකොට. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? ආනේ එකදා අද උපන් හා පැටියෙක් නේ කියලා එහෙම බේරනවද? එහෙම බේරන්නේ නැහැ. එයාටත් මොකද කරන්නේ අර සිංහයා? අතින් ගහලා මරනවා. ඇතාට ගහන පාරමද ගහන්නේ හා පැටියට. එහෙනම් එහෙම එකක් නැහැ. සිංහයාට එහෙම පුරුද්දක් එකම ගොදුරට ගහන්න එකම පාර. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. එකම පාර ගහන්නේ. එතකොට මොකද වෙන්නේ? හා පැටියා මැරෙනවා. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දානීය ගැන යම් ප්‍රකාශයක් කළා නම් සසරේ රැඳෙන්න අනුබල දෙන්නේ දානේ. සීලය ගැන යම් ප්‍රකාශයක් කළා නම් අවසාන ඉලක්ක කරන්නේ නිවන. භාවනාව ගැන යමක් විස්තර කරා නම් අවසාන ඉලක්ක කරන්නේ නිවන. සෑම කාරණයක් මුල් කරගෙනම අවසානයේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා ගේන්නේ කොතනද? දුකින් නිදහස් වීම. හරිද ඒ කතාව? හරිද? හරි. ආන්නේ ධර්මයේ තමයි අපි අද ශ්‍රවණය කරන්නේ. එහෙනම් අපිට මේ යහපත සැලසෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරින්. කල්යාණ මිත්‍ර ඇසුරේ වටිනාකම ගැන තියෙන පුංචි කතාවක් ලබාගත් ලොකු යහපතක් ගැන අපි දැන් කතා කරමු. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට රජ සවැත් නුවර ව්‍යාපාර කරන විලින්දු 700ක් හිටියා. මේ 700 දෙනාම අන්‍යාගමික. බෞද්ධය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච මුල් යුගයේනේ. මෙයාලා මොකද කරන්නේ? 700ම එක නැව කියන්නේ රටින් රටට මූදහරා ගිහිල්ලා බඩු බාන්න පටවාගෙන ගිහිල්ලා විකුණලා අලෙවි කරලා තමයි ජීවත් වෙන්නේ. බොහෝ කාලයක් කරගෙන ගියා. කරගෙන යනකොට ඔන්න දවසක් කාලයක් ආවා ආයෙමත් බඩු මුට්ටු පටවාගෙන මූදෙන් අර 700ක් එතකොට බලන්න පිරිස 700ක් යන්නත් 700 දෙනෙකුගේ වෙලින්දු බඩු පටවන්නත් කොයිතරම් ලොකු නැවත. මේක අතීතයේ වෙච්ච කතාවක්. ඒ නිසා වර්තමානයේ අපිට වැඩක් නැහැ කියලා තමයි බොහෝ දෙනෙක් ගන්නෙ. මේ සිදුවීම් අපිට වර්තමානයේ ඉතුරු වෙලා තියන්නේ ඇයි? ඒ ඔස්සේ අපි මේ ධර්මයේ තේරුම් ගන්න ඕන නිසායි.
නමුත් බොහෝ දෙනෙක් කරන්නේ මොකද්ද? මේක මේ අතීතයේ වෙච්ච දෙයක් නේ කියලා අතාරිනවා. අතීත අනාගත වර්තමාන තුන් කලටම මිනිස්සු කරන කියන හිතන දේවල් වල ක්‍රියාව සමානද අසමානද? සමානයි. රාග සහිතයි එදත් අදත් හිට. දේශ සහිතයි එදත් අදත් හිට. මෝහ සහිතයි එදත් අදත් හිට. ඒක නේ නැත්ත. ඊට අනුරූපව කරන කියන හිතන දේවල් සමානද අසමානද? අසමාන වෙන්නේ එක තැනකදී එක අවස්ථාවකදී එක කාලයකදී පමණයි. ඒ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙච්ච යුගයේ ඒ ධර්මයේ ශ්‍රවණය කරලා අනේ මටත් සසර දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා අන්න සිත කය වල මට කටයුතු කරන ඒ රටාව සසරේ පැවැත්මට දායිති නැවැත්මටද? ඒක හැමදාම අතීතෙත් අනාගත වර්තමාන කියන සාමාන්‍ය පොදු මිනිසුන්ගේ ආකල්පයට අනුව කටයුතු කරන ක්‍රමේ සමාන බවක්ද එතනදී අසමාන බවක්ද? අසමානයිනේ. අතීතේ පුරාවටම සීල සමාධි ප්‍රඥා වඩන අය දින්නේ. අනාගතේ ඉපදෙන හැමදේම එහෙමද? වර්තමානෙත් එහෙමද? නැහැ. ඒක තේරුණාද? තේරුණා නේ? තේරුණා නේද? එතකොට බුදුරජාණන් වහන්සේ තේරුණා නම් අපිට මේ ධර්මයගේ මෙච්චර සංසාරේ නේද? අපිට ඇස් පේනවද නැද්ද? කොච්චර දුරට පේනවද? ඕකනේ ප්‍රශ්නේ. හැබැයි මේ ඇස් දෙකට අපිට කුසල අකුසල සම්මාදිටින් ප්‍රඥායසේ දිනක පේනවද? ප්‍රඥායසින් පේනක මේ ඇස් දෙකට පේනවද? එහෙනම් අපිට ධර්මයෙන් ඇති කරගන්න මොන ඇසද? ප්‍රඥායස. ඒ ඇස මේ ඇස් දෙකට සම්බන්ධ කරගොත් අපිට හරියට රූප පේනවා. ඒ ඇස මේ කනට සම්බන්ධ කරගොත් අපිට හරියට කන ඇහෙනවා. ඒ ඇස නාසයට සම්බන්ධ කරගත්තොත් අපිට නාසයට හොඳට ගඳ සුවඳ, දිවට සම්බන්ධ කරගත්තොත්, කයට සම්බන්ධ කර මනසට සම්බන්ධ කරගත්තොත් අන්න අපිට ඒ ඇස තුල ප්‍රඥායස තුල අපේ සිත, කය, වචනේ, මනස නොමගයයිද? අන්න අපිට ඕන ඇස තියෙනවා. ඒ ඇස පුදව ගන්න තමයි ඒ ඇසේ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මේ 700 දෙනාම බඩු මුට්ටු නැවට පටවලා ඉවරයි. සූදානම් කළා. සතියකින් අපි යන් කිව්වා. කිව්වට පස්සේ මොකද උනේ? හරි කියලා. ඉන්නකොට ඔය 701 පිරිසේ 700 දෙනාගෙන් එක්කිනෙකුට බුදුරජාණන් වහන්සේගේ උපාසක මාත්‍යික දවසක් මුණ ගැහුණා. හම්බෙලා කතා බස් කළා සංසාරේ ගැන, කුසල අකුසල් ගැන, සසර ගමන ගැන, පින්පව් කර්ම කන්ප බල ගැන, සුගති දුගති ගැන, නිවන ගැන විස්තර කළ දුන්නා. හිතේ පැහැදීමක් ඇති වුණා. මෙයා තිරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේගෙන් කියා දුන්නා. හිතේ පැහැදීම ඇති වුණා. ධර්මයේ ගුණ වශයෙන් කියා දුන්නා. හිතේ පැහැදීම ඇති වුණා. සංඝ රත්නය ගැන කියා දුන්නා. හිතේ පැහැදීම ඇති වුණා. ඊට පස්සේ සීලේ ආනිසංස කියා දුන්නා. දුස්සීලකමේ ආදීනම කියා දුන්නා. පැහැදීම ඇති වුණා. මසුරුකමේ ආදීනම ගැන කියා දුන්නා. ත්‍යාගී පරිත්‍යාගී දන් දීමේ ආනිසංස කියා දුන්නා. තේරුණා. ඊට පස්සේ මෙයා තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගිහිල්ලා අර උපාසක මහත්තයාට බොහොම පින් අනුමෝදන් කරලා මෙයා කල්පනා කරලා ආරණ්‍යයක් තිබ්බා. ආරණ්‍ය ළඟට ගිහිල්ලා සිල් සමාදන් වෙලා පන්සිල් සමාදන් වෙලා අද ඊටම අන්‍යාගමික කෙනෙක් තෙරුවන් සරණ සාවකෙක් කියලා ස්වාමීනි අපි තව දවස් 7කින් නැගලා ව්‍යාපාර කටයුතු කරනවා. හෙට අපේ ගෙදරට දාන්න වන්නසේක්වා. පහවදා වැඩියා. දවස් 7කින් පිටත් වුණා. දැන් මේ මහා සාගරේ අර බඩමුට්ටු 700 දෙනෙකුගේ පටවාගෙන නැව යනවා. කිසිම දවසක නැති ආකාරයකට මහා සාගරයේ සුළං වේගවත් වුණා. වේගවත් වෙලා මොකද උනේ? නැව පාලනය කරගන්න බැරි වුණා. සුළඟ වැඩි වෙලා මෝදේ රළ වේගවත් වුණා. වේගයෙන් දැන් දිසා අනුදිසා වලට මේ නැව ගමන් කරන්න පටන් ගත්තා. අවසානයේ මොකද උනේ? රළ වේගවත් භාවය නිසා නැවට වැටිලා නැව බිඳිලා ගියා. බිඳිලා ගියාට පස්සේ සියලු දෙනාම දැන් තමන් අදහන ආගමික ශාස්ත්‍රවරුන්ගේ නම් ගොත් කියා යටි ගිරියෙන් පපුවට ගගා ඔළුවේ දෑත් තබාගෙන විලාප දෙදී කියනවා අනේ අපිව බේර ගන්න කියලා. මේ විදිහට විලාප දෙනකොට එක මිනිස්සෙක් ඇවිල්ලා නැවේ තියෙන ගහක් අර උස ගහක් ඒකට මොකද්ද කියන්නේ? ඔව් කුඹ ගහ ළඟට ඇවිල්ලා
පద్මාසනෙන් වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්නවා. අඬන්නෙත් නැහැ, වැළපෙන්නෙත් නැහැ. අනිත් පිරිසට මේක දකින්න ලැබුණා. ලැබිලා කියන පින්වත අපි සියලු දෙනාම විශාල අනුතරකට මුහුණ දෙලා තියෙන අපි සියලු දෙනාම දැන් මේ පරලෝ යනවා. අපි මරණයටපත් වෙනවා. අපිට මනුස්ස ජීවිතේ ආයෙම වෙනවා. අපි කොහේයිද දන්නේ නැහැ. අපේ අම්මා තාත්තා, ගෙවල් දොරවල්, භවභෝග, සැප සම්පත්, හරගබාන, යාන වාහන, රන්දෙදි කී සියල්ල මේ ජීවිතේ රැස් කරගත්ත සියල්ල අපිට අයින් වෙන්න යන්නේ. ඒ නිසා අපි දුක් වෙනවා, අඬනවා, වැළපෙනවා. හැබැයි ඔබ මේ අඬන්නේ, වැළපෙන්නේ, දුක් වෙන්නේ නැහනේ. කොහොමද ඒක කරන්නේ කියලා අහුවා. ඊට පස්සේ කියනවා මෙබඳු දුකින් සදාහටම නිදහස් වෙති උත්තමයන්න් වහන්සේ නම මම දවස් 7කට කලින් සරණ ගියා. ඒ උත්තමයන් වහන්සේ ගැන මගේ හිතේ පැහැදීමක් තියෙනවා. මේ විදිහේ දුක් සදාහටම දුරු කරන ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ සරණ ගියා. මේ විදිහේ දුකින් නිදහස් කරන නිදහස් වෙච්ච වීර්ය කරන පිරිසක් ඉන්නවා. ඒ ශ්‍රාවක සංඝ රත්නයේ ඒ පිරිස මම සරණ ගියා. මගේ හිතේ පැහැදීමක් ඇති කරගත්තා. ඒ වගේම මම පංචශීලය ආරක්ෂා කරගෙන ඉන්නේ. ඒ වගේමයි සංඝයා උදෙසා මම දානිකුත් දීලා බොහෝ පින් රැස් කරගෙන ඉන්නේ. ඒ නිසා මේට වැඩිය සැපවත් සුගතියකට යන්න ඕන පරිසරය මම හදාගෙන තියෙන්නේ. එතකොට මට දුක් වෙන්න වැළපෙන්න අනන්න කාරණයක් තියෙනවද කියලා ඇහුවා. බලනකොට ඇත්තටම මෙයාගේ අඬෙල්ලක් වැළපෙල්ලක් දුක් වෙන්නේ මොකුත් නැහැ. එතකොට අනිත් පිරිසට හිතුණා එහෙනම් මේ කාරණේ සත්‍යක්මයි. මොකද ජීවිතයත් මරණයත් අතර නෙමෙයි. ඊට පස්සේ අර සියලු දෙනා වන්දනා කරන කිරිවන් පින්වතානනේ. එහෙනම් අපිට ඒ පිහිට පිළිසන්න රැකවරණ ආරක්ෂාව සලසා දෙන්න බැරිද කියලා පුළුවන් කිව්වා. එහෙමනම් මේ අර උපාසක මහත්තයා කිව්වා අර පිරිස 100 80ක්නේ 7කට බෙදුවා. බෙදලා පළවෙනි පිරිස ගත්ත අරගෙන නැවේ පළවෙනි පිරිසට තිසරණේ පහදින්න කියලා ඔබ මේ මොහොතේ පටන් සතු පංචශීලී සමාදන් කළා. සතුන් මැරීමෙන් වළකින්න, සොරකමින් වළකින්න, වැරදි කාම සේවනයෙන් වළකින්න, බොරු කීමෙන්, මන්ත්‍රමත් පෙන් පානෙන් වළකින්න කියලා පංචශීලී සමාදන් කළා. මෙතන ඉඳන් මේක සීකරන්න. මම සතුන් මැරීමෙන් වැළකීච්ච කෙනෙක්, සොරකමින් වැළකීච්ච කෙනෙක්, වැරදි කාම සේවනයෙන් වැළකීච්ච කෙනෙක්, බොරු කීමෙන්, මන්ත්‍රමත් පෙන් පානෙන් වැළකීච්ච කෙනෙක් කියලා හිතන්න කියලා. මේ මොන අනුස්සතියද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති. මේ මොන අනුස්සතියද? සීලානුස්සතිය. කුසල අරමුණක්ද මේ සී කරන්න කියේ? අකුසල අරමුණක්ද? කුසල එහෙමයි කියලා තෙරුවන් කෙරේ බොහෝම පැහැදිලිමින් අර 100ට සිල් සමාදන් කළා. මේකම හිතන්න කිව්වා. දැන් ඒ අය කිසිම දෙයක් වෙන හිතනවද? කී කරුණා, ඇහුම්කන් දුන්නා අන්තිම මොහොතේ. ඒ වෙනකොට නැවේ වතුර පිරීලා කොතැනකටද මේ කෙන්ඩාවලට. කෙන්ඩාට ගොප් පැටේ තියෙන්නේ. වලට ඇනේ. ඒ මට්ටමට නැව පිරීලා මුහුදු වතුර. ඒ කියන්නේ මරණය ලං වෙනවා. ඊළඟ පිරිස ගත්තා. ඊළඟ පිරිසට අරගෙන සිල් සමාදන් කළා. සීලෙම සී කරන්න කිව්වා. දෙවෙනි පිරිස සිල් සමාදන් කරනකොට ධන හිස්තෙක් ලුණු වතුර නැවී පිරීලා. දැන් මරණය ටික ටික ලං වෙනවා. ආයි කිසි දෙයක් කරන්නේ අර කට්ටිය සීලේ සී කර ගෞරවයෙන් හිටියා. තුන්වෙනි පිරිස ගත්තා. සිල් සමාදන් කරා. එතකොට ඉන්න දක්වා නැවි වතුර පිරීලා. ඊට පස්සේ අයින් කළා. හතරවෙනි සිය ගත්තා. ඒ පිරිසට සිල් සමාදන් කරනකොට මේ පෙකණිය දක්වා සීල දෙනාගේ මොහොතේ නැවගිල්ල වතුර පිරීලා. පස්වෙනි පිරිස ගත්තා. පන්සිල් සමාදන් කළා. සීලෙම සී කරන්න වෙනම ගුවා සී කරන්න එපා. පපුව උපදෙසට දැලේ පිරීලා මොහොත වතුර. හයවෙනි පිරිස ගත්තා. සිල් සමාදන් කළා. උගුරු මට්ටමට මොහොතේ නැව ගිරිලා. හත්වෙනි පිරිසට ගත්තා. සිල් සමාදන් කළා. සිල් සමාදන් වෙනකොට ලුණු වතුර පෙවෙනවා. පින්වත ඒ නිසා තිරුවන් කෙරෙහි පැහැදීමෙන් මේ මොහොතේ පටන් සතුන් මැරීමෙන් වළකින්න, සොරකමින්, වැරදි කාම සේවනයෙන්, බොරුවෙන්, මන්ත්‍රවලත් පෙන්වන්නේ වළකින්න කියලා මේකම සී කරන්න කියලා අයින් කළා. අයින් කරලා මොකද වුනේ? නිසද්දව හිටියා. දැන් අර සියලු දෙනාම සී කරන්නේ මොකද්ද? දැන් අර පිරිසම සිල්වත් පිරිසද දුස්සීල පිරිසද? සිල්වත් පිරිසක්. එතකොට ඒ යාපත සැලසුනේ කාගෙන්ද? අර කල්යාණ
මිත්‍රයාගේ. ඒ කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ මොනවද ඇති විජීද? තිරුවන් කෙරේ පැහැදීම, සිල්වත් බව, දහම් දෙනුම, දන් දුන්නනේ, දන් දුන්නා. ප්‍රඥාව නුවණ තියෙන නිසා නේද මේ වටිනා අවස්ථාව මේ විදිහට සලසලා දුන්නේ. එතකොට කල්යාණ මිත්‍රයා මේ සියලු දෙනාටම කල්යාණ ධර්මයෙන් යුතු ඒ කල්යාණ යහළුවා ඒ තමන් තුළම තියෙන ශ්‍රද්ධාව, සිල්වත් බව, දහම් දැනුම, දන් දීම, නුවණ, සම්මාදිට්ඨිය, ප්‍රඥාව ඇති කරගන්න උදව් කළා. එතකොට මේ 700 දෙනාගේම කල්යාණ මිත්‍රයා නේද? කියන දේ අහුවා අන්තිම මොහොතේ. අන්තිම මොහොතේ සීල දෙනා මේ පරලෝ ගියා. මේ පරලෝ ගියාට පස්සේ මේ සීල දෙනාම මරණින් මත්තේ දැන් කොච්චර කල් සිල් රැකලාද මෙයාලා? කොහේ යන්නද? සුගතිය යන්නද දුගතිය යන්නද? සුගතිය පළවෙනි තැනද මනුස්ස ලෝකේ ඉපදුන්නේ. ඊළඟට හම් වෙන්නේ සුගතිය චාතුම්මා රාජික. ඒ දිව්‍යංගය ආවිස දිව්‍යවරුදු 500යි. ඒ කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 50ක් එක දවසයි. චාතුම්මා රාජික දිව්‍යංගය දිව්‍යවරුදු 500යි කියලා කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 90 ලක්ෂය. ආවිස ඉපදුන්නේ. ඒ කියන්නේ ඊටත් වැඩි පිං රැස් වෙලා කොච්චර කළා සිල් රැකලාද? කොච්චර වෙලා පැහැදීමෙන් ඉඳලාද? සුළු මොහොතයි. සම්බේතේ සංඝපරායන. ඒ සීල දෙනා සුළු මොහොතක් නමුත් මහත් වූ බුදු සසුනේ පැහැදීමෙන් පිළිවිත යෙදෙන මහත් වූ සැපයක් ඒකාන්තයෙන්ම දකින්නවා කියන කාරණේ කොච්චර සත්‍යද නේ? ඊට පස්සේ මේ සීල දෙනාම ගිහිල්ලා ඉපදුනා. අපේ පින්වත් කල්යාණ මිත්‍ර සක්දෙව් දෙන්නේ කොහෙද? තව්තිසා දෙවියන් අතර ඉපදුනා. තව්තිසා දෙවියන්ගේ ආයුෂ දිව්‍ය අවුරුදු 1000යි. ඒ කියන්නේ මනුස්ස ලෝකේ අවුරුදු 100ක් එක දවසයි. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා මනු තව්තිසා දිව්‍ය ලෝකෙට අවුරුදු කීයද? අවුරුදු 20 දවස් 26යි. තව්තිසා දෙවියන්ගේ දිව්‍ය අවුරුදු 1000 කියලා කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. ආවිසයන්තු ගිහිල්ලා ඉපදුනා. කොච්චර කාලයක් සිල් රැකලාද? සිතේ පැහැදිලි වැඩගෙන සුළු මොහොතක්. මතකනේ පළවෙනි පිරිසට සිල් සමාදන් කරනකොට කෙන්ද වලින් පහලට බොල්ට ලයකට. ඊළඟ පිරිසට ධනෙයිස. ඊළඟට ඉනට. ඊට පස්සේ පෙකණිය ළඟට නාභිය. ඊළඟට පපුවට. ඊට පස්සේ ගෙලට. ඊට පස්සේ කොච්චර කාලයක්ද මේකට තේරෙන්න බලන්න. යහපත සලසා ගන්න මේ සුළු කාලයක් නේ. යහපත් දේවල් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිවෙත යෙදෙනවා නම් ඒ සියලු දෙනාම යහපත සලසා ගන්නවමයි. ඒකනේ අර චත්තමානකත් කියන්නේ නේ. සුළු මොහොතක් තථාගතයන් වහන්සේගේ අනුශාසනා කරපු මට මෙහෙමනම් මට නම් හිතෙන්නේ ධර්මයේ පුරුදු කරන සියලු දෙනා ඒකාන්තෙම නිවන් දකිනවා කියලා. ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පණිවිඩය අරගෙන පුරුදු කරලා ජීවිතේ ලැබපු අත්දැකීම සැපයක් තියෙන නිසා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහදින්න තියෙන රහසක් මම ඔබට කියන්නම්. මොකන්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පුරුදු කර ගැනීම තුළ සැපය අත්දකින්න. අන්න එතකොට තමයි පහදින්නේ. ශාසනික සාරය ලැබවපු කෙනෙක් වෙන්නේ. උදාහරණයක් ගත්තොත් මසුරුකම තුල මෙලෝ පරලෝ රැස් වෙන්නේ පින්ද පවුද? පව්. එතකොට මසුරුකම දුරු කරගන්න තියෙන්නේ මොකද්ද? ත්‍යාගය, පරිත්‍යාගය, අත්හැරීම. එතකොට දානය, දන් දීමේ ආනිසංස කීයද? 5යි. පළවෙනි එක දන් දෙන කෙනා බොහෝ ජනයාට ප්‍රියමනාපයි. දන් දෙන කෙනාට සාන්ත සිත් ඇති මුනිවරු මුණ ගැහෙනවා. ඒව සැපද දුකද? දන් දෙන කෙනා විසාලුදයි. ඍජු මසුරා කියලා චෝදනා කරන්න බෑ. දන් දෙන කෙනා ගේ සීලේ පංචශීලී කැඩෙන්නේ. ඒ සත්පුරුෂයන් ඇසුරු කරන්නේ. දන් දෙන කෙනා ගැන කල්යාණ කීර්ති ගෝසාවක් තියෙනවා. අසවල් කෙනා හොඳ කෙනෙක් දන් දෙන කෙනෙක්. තේරුණා නේද? ඊට පස්සේ දන් දෙන කෙනා සිහියෙන්මයි බැලෙන්නේ. දන් දෙන කෙනා කොහෙද උපදින්නේ? සුගතිය. එතකොට දන් දෙන්න මේ සැප පරලෝ අන්තිම සුගතිය උපදින. අනිත් ඔක්කොම මෙලව. අර බුදුරජාණන් වහන්සේ දානීය ආනිසංස විදියට දන් දෙන කෙනා බොහෝ ජනයාට ප්‍රේමනාප වෙන්න වෙන්නේ. ඒක එයාට සැපද දුකද?
සැප. ඒක අත්දකින්න දානීය ආනිසංස බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වෙනවද නැද්ද? ධර්ම සංග්‍රහයේ. එතකොට දන් දෙන්නේ සාන්ත සිත් ඇති මුනිවරුන්ට. ඒ ඇසුර ලැබෙනවද නැද්ද? ඇසුර දියාට නීවරණ කෙලෙස් සංසිඳනවද වැඩෙනවද? සාන්තිර ඒක සැපද දුකද? අත්දකින්නවා. සිල් රැකෙනවද කැඩෙනවද? අත්දකින්නවා. සැපද දුකද? සැප. විසරදද එහෙම නැත්නම් අර හැංගිලා දෙන්නේ. විසාර ඒක සැපද දුකද? ඈ? ඔව් හැම තැනම ගමේ ගොඩේ ඇලි පිලි ගුණ කියනවා. ඒක සැපද දුකද? සැප. සිහියෙන් මැරෙනවා. සුගතින් උපදින්නේ. එතකොට මේ සැප දානිය තුල අත්දකින්න බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති වෙනවද නැද්ද? ධර්මයේ සංග්‍රහය ගැන පැහැදීම ඇති වෙනවද නැද්ද? ඈ? එතකොට දානීය වටිනාකම ආනිසංස මේ ගැන දේශනා කරපු ධර්මයේ බුදුරජාණන් වහන්සේ පුරුදු කිරීම තුන ආනිසංස අත්දකින්නවා නම් බුදුරජාණන් වහන්සේ වදාරන නිසා දෙය දන් දීම පුරුදු කරන්නේ. අර ආනිසංසය සැක කරනවද නැද්ද? දාන දෙනකොට මේ ආනිසංස දෙනවා කියලා එයා සැක කරනවද නැද්ද? දන් දෙන කෙනාට මේ ආනිසංස දීම තුල තියෙනවා කියලා සැක කරනවද නැද්ද? සැක කරන්නේ ඇයි? ඒ ආනිසංස අන්න ඒ වගේ සාසනික සාරය දානය තුලින් අත්දකින්නවා නම් සිල් රැකලා සීලේ ආනිසංස තුල අත්දකින්නවා නම් භාවනාව තුල අත්දකින්නවා නම් සතිපට්ඨාන තුල අත්දකින්නවා නම් සමාධිය තුල අත්දකින්නවා නම් එයාට තමයි හැබෑවට බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්ලන ප්‍රසාදයක් ඇති වෙන්නේ. ධර්මයේ සංග්‍රහණය ගැන පැහැදිලිම ඇති වෙන්නේ. ඒ නිවන් මාර්ග ගැන පැහැදිලිම ඇති වෙන්නේ නැත්නම් හිතින් මවාගත් ටිකක් තියෙන්නේ. ඒක ඕන වෙලාවකට කෙලෙස් සහිත ස්පර්ශයේ ප්‍රමාණයට වෙනස් වෙන්න පුළුවන්. එයා හරියට මඩේ හිටපු ඉන්නවා කි. අරයන් අනිත් එක්කෙනා ඉන්ද්‍රකීලයක් වගේ. ඉන්ද්‍රකීලයක් කියන්නේ ඔව් සෙලවෙන්නේ නැති ගල් කණුවක් තියෙන අඩි 16ක් දිග. පොළොවේ අඩි 8ක් බලක් කාලා හොඳට තද කරනවා. එතකොට පොළොවේ යට කීයක් තියෙනවද? 8ක්. පොළොවේ උඩ කීයක් තියෙනවද? මේක කිසිම සුලකට සොලවන්න පුළුවන්ද? අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ජීවිතේ ගත කරනවා නම් ඒ සිවණක් පිරිස යහපත කරා යනවා. ඊට පස්සේ මේ සියලු දෙනාම ගිහිල්ලා කොයිද ඉපදුනේ? තවුතිසා ඉපදුනා. ඉපදුනේ ප්‍රාකාරයක් වලල්ලක් විදිහට. මේ සියලු දෙනාගේම දිව්‍ය ප්‍රාසාද එක්කෙනෙකුගේ හැර බැලුවා. සියලු දෙනා බැලුවා අපි කවුද කොහෙද කින්ද මන්ද අතීතේ බැලුවා. කොහෙද ඉපදිලා ඉන්නේ? තවුතිසාවේ. කොහෙද බලනකොට විමානේ බැලුවා. යොදුන් 12ක් දිග පළ දුස රණින් කළ ප්‍රාකාරය වලින් යුතු දිව්‍ය විමානය කුටි 700ක් තියෙන උපස්ථාවිකාවන් බැලුවා. දිව්‍ය අප්සරාවන් 12000ක් යාළු ටිකක් තියෙනවා. බැලුවා අපි මොකක් කරලාද මෙතෙන් ආවේ? කවුද කින්ද බන්න? තාම නැව ගිලෙනවා. යන්නේ හිටි දුගති. බේරගත්තේ සුගති. තේන කල්යාණ මිත්‍රය කවුද? බැලුවා Tamanට වඩා ඉහළින් ඉන්නවා. ඒ කල්යාණ මිත්‍රයාගේ මේ දිව්‍ය විමාන යොදුන් 100ක් පුරාට අරට වැඩි පින වැඩි නේද? නේද? කුටාගාර හස්සියක යුතු ඔව් දිව්‍ය රූප ශබ්ද ගන්ධ රස පාසෙන් ආව වර්ණ සැප බල ආදියන්ගේ ප්‍රඥාවෙන් බලවත් අර සියලු දෙනාට වඩා හේතු මොකද? ඇයි අර හස්සියට කලින් තමයි එයා ගුණධර්ම පුරුදු කළේ. ඒ නිසා එයාගේ ජීවිත රැස් වෙච්ච පින වැඩි. ඊට පස්සේ බැලුවානේ අපි සතර පායට යන්න හිටපු අය. මේ අනතුරින් බේරගත් උත්තමයන්න් වහන්සේ අපිට සුළුපටු උපකාරයක් නෙවෙයි මේ කළා තියෙන්නේ. මේ කල්යාණ මිත්‍රයා ගැන මේ දෙව් මිනිස්සුන්ට මේ ලෝකයට කල්යාණ මිත්‍රයේ අසුරේ වටිනාකම කියා දෙන්න ඕන, මතක් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අපි මේක ප්‍රකාශ කරන්න ඕන. කල්යාණ මිත්‍රයා අසුරේ සුළු මොහොතක් යමෙකුට නොනැත්තෙකුට කල්යාණ මිත්‍රයා අසුර ලැබුණොත් ඒ සියලු දෙනාට ලැබෙන යහපත අති මහත් වූ දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරමු කියලා අර සියලු දෙනා දිව්‍ය ප්‍රාසාද දිව්‍ය විමානත් එක්කම බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා වන්දනා කරලා දෙවිවරු 5 දෙනෙක් ඔන්න කල්යාණ මිත්‍රයා ගැන කියනවා. මේ දේශනාවන සබ්බිසූත්‍රී සංයුත්ත නිකායේකේ දේවතා සංයුත්ති සතුල්පායික වර්ගයේ. ඒක දෙවි කෙනෙක් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ
වන්දනා කළා කියනවා කෙනෙක් සැපේ කැමති දුක අකමැති. එහෙනම් නුවණැත්තන්ගේ ස්වභාවය මොකද්ද? සැපේ කැමති බව. ඊළඟට දුක අකමැති බව. දුක උපද්දවන්නේ මොකෙන්ද? මෙලෝ පරලෝ. පාපේ. සැපේ උපද්දන්නේ පිනේ. එහෙනම් නුවණැත්තා පව් කරන්නේ නෑ. පින් කරන කුසල් කරනවා. සැපේ කැමති දුක අකමැති කෙනෙක් සත්පුරුෂයන් සමග ඉන්න ඕනේ. කාටද මේ කියන්නේ? කවුද කියන්නේ? අර හස්සියෙන් යුතු වෙලෙන්දු ටික දිවි ලෝකෙට දීලා ඔක්කොම දැන් කවුද? තවුතිසා දෙවිවරු. අද ඔක්කොම මේ මගපල්ලවත් ඇතිනේ. ඔව් බලන්න ලාභේ කල්යාණ මිත්‍ර ඇසුරේ. ඊට පස්සේ කියනවා කල්යාණ සත්පුරුෂයන් සමග කෙනෙක් ඉන්න ඕනේ. එතකොට සත්පුරුෂයන් කියලා කියන්නේ කවුද? කරුණ පහක් කින් යුක්ත කෙනා ගිහි පැවිදි. පෙන්වන්නේ ශ්‍රද්ධාවෙන් යුතු සත්පුරුෂ ධර්මය මොකද්ද? තෙරුවන් කෙරෙහි ගුණ වශයෙන් හඳුනාගෙන පැහැදීමෙන් යුතු ශ්‍රද්ධා. සිල් රකින්න පන්සිල්, අටසිල්, සාමණේර දසසිල්, උපසම්පදා සීලෙන් යුතු ආරක්ෂා කරන. තේරුණානේ? පන්සිල් රකින්න කෙනා ගිහි කෙනා පන්සිල් සීලේ කල්යාණ මිත්‍රයෙක්. ඊට පස්සේ අටසිල් රකින්න කෙනා කල්යාණ මිත්‍රයෙක් ශ්‍රද්ධාවෙන් සීලෙ යුතු. ඊට පස්සේ සාමණේර කෙනෙක් නම් සාමණේර දස සීලෙන් යුතු. උපසම්පදා භික්ෂුවක් නම් පාරාජිකාවන්පත් වෙන්නේ නැතුව සංඝාදිශේෂයවතටපත් වෙන්නේ නැතුව බඹසර ප්‍රාතිමෝක්ෂ සම්වර සීලේ යුතු. ඊට පස්සේ මාසට දේවතාවා පොහොය කරන විනය කර්ම කරන මානත් අබ්බහන කරන උපසම්පදා භික්ෂුව කල්යාණ මිත්‍රෙක්. නොකරන කෙනා කල්යාණ මිත්‍රෙක් නෙවෙයි. ඊට පස්සේ ශ්‍රද්ධාවෙන් යුතු, සීලෙන් යුතු, දහම් දැනුමින් යුතු, ත්‍යාගයෙන් යුතු, ප්‍රඥාවෙන් යුතු කෙනා තමයි අර කල්යාණ මිත්‍රයා කියලානේ. එතකොට මෙයා කියනවා ඒ සත්පුරුෂයන් සමග ඉන්න ඕන. එහෙනම් කෙනෙක් තුල ශ්‍රද්ධාව තියෙනවා, සිල්වත් බව තියෙනවා, දහම් දැනුම තියෙනවා, දන් දීම තියෙනවා, නුවණ ප්‍රඥාව සම්මාදිට්ඨිය තියෙනවා, ඊට අනුරූප ජීවත් වෙනවා නම් ඒ ගුණධර්ම ජීවිතයට බද්ධ කර ගැනීම පිණිස අප්‍රමාදීව කාය ජීවිත අපේක්ෂා කරලා වීරිය කරනවා නම් එයා කවුද? සත්පුරුෂයෙක්. ඒ ධර්ම කවුද? මොනවද? සත්පුරුෂ ධර්ම. එතකොට සත්පුරුෂ ධර්ම ජීවිතයට බද්ධ කෙනා සත්පුරුෂයා. මේ දෙවියා කියනවා සත්පුරුෂයන් සමග ඉන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් යුතු, සීලයෙන් යුතු, දහම් දැනුමින් යුතු, දන් දීමෙන් යුතු, ප්‍රඥාවෙන් යුතු ගිහි පැවිදි සත්පුරුෂයන් සමග ඉන්න ඕනේ. ඔන්න මතක තියාගන්න. ඊළඟ සත්පුරුෂයන් සමගයි යාළු වෙන්නත් ඕනේ. ශ්‍රද්ධාවෙන් යුතු, සීලයෙන් යුතු, දහම් දැනුමින් යුතු, ත්‍යාගයෙන් යුතු, ප්‍රඥාවෙන් යුතු යාළුවන් සමගයි සත්පුරුෂයන් සමගයි යාළු වෙන්න ඕනේ. ඒ කියන්නේ සිව්වන පිරිසත් එක්ක. සත්පුරුෂයන් මේ ධර්මයේ දැනගත්තු කෙනාට සත්පුරුෂයන්ගේ ධර්මය මොකද්ද? ශ්‍රද්ධාව, තිරුවන් කෙරෙහි ගුණ වශයෙන් හඳුනාගෙන හිතේ පැහැදීම ඇති කර ගැනීම. කාය ජීවිත අපේක්ෂාවෙන් තොරව සිල්පද ආරක්ෂා කර ගැනීම. දහම් දැනුම ඇති කර ගැනීම. දන් දීම. නෝනින් තෝමිය පුරුදු කිරීම. සත්පුරුෂ ධර්මයේ දැනගත්තු කෙනාට දියුණුවක්මයි සිද්ධ වෙන්නේ. පිරිහීමක් න සිද්ධ වෙන්නේ නැහැ. මේ කතාව හරිද වැරදිද? මේ දෙවියා තමයි කවුරුද ඉදිරියද කියන්නේ? බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියනවා ජේතවනාරාමේ බබලවාගෙන සියලු දෙවිවරුන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කල්යාණ මිත්‍රයන් ගැනයි මේ කියන්නේ. හරිද වැරදිද මේ කතාව දෙවියගේ? හරි. හේතුව මොකද්ද? සත්පුරුෂ ඇසුරේ මෙයා ලැබපු අවවාද අනුශාසනාවට අනුව ලැබුණු සැපක් තියනවද නැද්ද? මොකද්ද සැප? චාතුම් මා දුගතිය ඉක්මවා ගිහිල්ලා දුගතියෙන් මිදිලා චාතුම් මහරජික දෙවියන් අතර අවුරුදු කී කෝටියක් දැන් සැප විඳිනවද? 3 කෝටි 60 ලක්ෂයක්. දිව්‍ය රූප ශබ්ද ගන්ධ රස සැපයෙන් ආයුර්වර්ණ සැප බලයෙන් බොහෝ පින් රැස් කරගෙන සැප ලබනවා. එතකොට මේ සැපය අත්දැකලා ප්‍රත්‍යක්ෂ වශයෙන් සේවනයේ තුල ඉඳලා තමයි මේ කතා කරන්නේ. අත්දැකලා. එතකොට ඒක බොරුවක් වෙනවද? ගුණධර්ම පුරුදු කරලා පුරුදු කරපු දේ තුල සැපේ අත්දැකලා කතා බහ කරනකොට ඒක සත්‍යද අසත්‍යද? ධර්මයේද අධර්මයේද? සත්‍යයි ධර්මයයි. ඒකයි මාර්ගඵලලාභීන්ගේ ප්‍රකාශ හිස් නොවන්නේ. තේරෙනවනේ? අවබෝධයට පත් වෙලානේ කතා කරන්නේ. එතකොට ඒක හිස් දෙයක් වෙනවද? නැහැ. ඊට පස්සේ ඒ දෙවියා වන්දනා කරලා පැත්තකුණා. තව දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටත් කල්යාණ වූ සත්පුරුෂයන් ගැන යමක් කියන්න අවසර හොඳයි කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙනෙක් සැපේ කැමති නම් දුක අකමැති නම් ඉන්න ඕනේ සත්පුරුෂයන් සමගයි. ඒ දෙවියත් කියන්නේ මොකද්ද? සත්පුරුෂයන් සමගයි
ඊට ඕනේ. එතකොට සත්පුරුෂයාගේ ජීවිතය තුළ තියෙන කරුණ මොනවද? පහක් තියෙනවා. ඒ තමයි ඔව් ගුණ වශයෙන් හඳුනාගෙන තෙරුවන් කෙරෙහි පැහැදීමේ යුක්තයි. සිල් රකින්න, දහම් දැනුමක් තියෙන, දානෙ දෙන්න, නුවණින් යුක්ත ජීවිතය ගත කරන. ඒවා සත්පුරුෂ ධර්ම පුරුදු කිරීම තුළ ජීවිතේ බද්ධය සත්පුරුෂේ. එතකොට ඒ සත්පුරුෂයන් සමගයි ඉන්න ඕනේ. ඊළඟට සත්පුරුෂයන් සමගයි ඒ ශ්‍රද්ධාවෙන් යුතු, සීලයෙන් යුතු, දහම් දැනීමෙන් යුතු, දන් දීමෙන් යුතු, ප්‍රඥාවෙන් සම්මාදිට්ඨියෙන් යුතු යාළුව ඒ ඇත්ත එකයි යාළු වෙන්නත් ඕනේ. ඒ සත්පුරුෂ ධර්මයේ දැනගත්තු කෙනාට ශ්‍රද්ධාව ගැන, සීලය ගැන, දහම් දැනුම ගැන, දන් දීම ගැන, ප්‍රඥාව, නුවණ, සම්මාදිට්ඨිය ගැන දැනගත්තු කෙනාට ප්‍රඥාව ලැබෙනවා. නුවණ ලැබෙනවා. මොකද නුවණ? මේවා අකුසල් මුල් මේවා ආදීනව මෙයයි කියලා හඳුනාගෙන අකුසලෙන් මිදෙන්න නුවණ ලැබෙනවා. කුසල් මෙයයි, කුසල මුල් මෙයයි, කුසල ආනිසංස මෙයයි, සේවනය කිරීම තුළ මෙලොව පරලොව සැප මෙයයි කියලා තේරුම් ගන්න නුවණ ලැබෙනවා. කුසල් දියුණු කරන්න නුවණ ලැබෙනවා. ඒ වගේම පින්පව්, කුසල අකුසල, යහපත අයහපත, සුගති දුගති, කර්මඵල, හේතුඵල ධර්මයේ දුකින් නිදහස් වීම, චතුරාර්ය සත්‍ය විසුද්ධිව නිවනයි කියලා තේරුම් ගන්න උවමනා කරන නුවණ උපදිනවා. වෙන දෙයකින් නම් ප්‍රඥාව, නුවණ, සම්මාදිට්ඨිය ලැබෙන්නේ නැහැ. මේ දෙවියා කියනවා. මේ දෙවියා කියන්නේ සත්‍යද අසත්‍යද? සත්‍යයක්. ඒ මොකද? සුළු මොහොතක් කල්යාණ මිත්‍ර ඇසුරේ ශ්‍රද්ධාව, සිල්වත් බව, දහම් දැනුම අත්හැරීම පුරුදු කරලා නුවණීතව කටයුතු කළා. ඊට අනුරූපව දැස්විච්ච පිනේ කුසලයෙන් සුගති ඉපදිලා සුගති ලබන සැපය අත්දැකීමින් තමයි මේ කියන්නේ. එතකොට ඒක හිස් දෙයක්ද? හිස් දෙයක් වෙන්නේ නැහැ. ඊළඟ දෙවි කෙනා, දෙවි පස් දෙනයිනේ. පස් දෙනයි තුන්වෙනි දෙවි කෙනා ඇවිල්ලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්යාණ මිතුරන් ගැන මටත් යමක් කියන්න අවසර කියන්නේ කිව්වා. ස්වාමීනි කෙනෙක් සත්පුරුෂයන් සමගයි ඉන්න ඕනේ. සත්පුරුෂයන් සමගයි යාළු වෙන්නත් ඕනේ. සත්පුරුෂ ධර්මයේ දැනගත්තු කෙනා ශෝක වෙන ජනයා මැද ශෝක නොවී ඉන්නවා කියනවා. ඒ කතාව හරිද වැරදිද? ඒක කොහොමද හරි වෙන්නේ? කම්පා වෙන්නේ, අඬන්නේ, වැළපෙන්නේ, දුක් වෙන්නේ, පපුවට අද්ගහගන්නේ නෑ, කලාන්ත වෙන්නේ නෑ. ඒ මොකද? මෙයාට මෙහෙම කියන්න හයියක් ලැබෙන්නේ කොහොමද? නැව ගිලෙන මොහොතේ අර අනිත් හය සියලු දෙනා නැවේ හිටපුවා මොකද කරේ? ඇඬුවා, වැළපුවා, තමන් අදහන ආගමික නායකයාගේ නංගොත් කිය පපුවට ගහගහ කඳුළු හැලුවනේ. හැබැයි එක්කෙනෙක් ඇඬුවේ නැහැ. ඒ මොකද? එයාගේ ජීවිතේ කල්යාණ ධර්මයන්ගෙන් යුක්තයි. සද්ධාවෙන් යුක්ත වෙලා, සීලයෙන් යුක්ත වෙලා, දහම් දැනුමෙන් යුක්ත වෙලා, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් යුක්ත වෙලා හිටිය නිසා අර ශෝක විච්ච ජනයා මැද මෙයා ශෝක වුණාද? එතකොට මේ ශෝක නැති බව උපද්දවේ ගුණයක් තුලින්. ගුණධර්ම මොකක්ද? ශ්‍රද්ධාව නැමැති ගුණධර්මයේ තමන්ගේ ජීවිතය තුල තිබෙච්ච නිසායි. සිල්වත් බව නැමැති ගුණධර්මයේ තුල තමන් ජීවත් වෙච්ච නිසායි. දහම් දැනුම නැමැති ගුණධර්මයේ තමන්ගේ ජීවිතේ තිබෙච්ච නිසායි. ඊට පස්සේ දන් දීම නැමැති ගුණධර්මයේ තමන්ගේ ජීවිතය තුල තිබෙච්ච නිසායි. ප්‍රඥාව, නුවණ, සම්මාදිට්ඨිය නැමැති ගුණධර්මයේ තමන්ගේ ජීවිතය තුළ තිබිච්ච නිසා බයක් ඇති ගැනීමක්, අඬන්න වැළපෙන්න කාරණයක් නැහැ. බය නැති තැන තියෙන මොකක්ද? ගුණධර්ම. එහෙනම් බය කෙනාගේ ජීවිතේ ගුණධර්ම නැහැ. එහෙනම් පින් කරගත්ත කෙනා මැරෙන්න බයයිද නැද්ද? බය නැහැ. මැරෙන්න බය කවුද එහෙනම්? ඔව්, පින් කරගත්ත නැති අය, කුසල් කරගත්ත නැති අය, සත්පුරුෂ ධර්මයේ දියුණු කරපත් නැති අය. ඒ මොකද්ද? තෙරුවන් කෙරේ පැහැදීම දියුණු කරගත්තේ නැති අය. දන් දී සිල්වත් බව දියුණු කරගත්තේ නැති අය. ඊළඟට දහම් දැනුම ඇති කරගත්තේ නැති අය. දානේ පුරුදු කරමු නැති අය. නෝනින් පඥාවෙන් තු ජීවත් වෙති නැති අය තමයි අඬන්නේ, වැළපෙන්නේ, දුක් වෙන්නේ. මේ අයට එහෙම සිද්ධියක් තිබ්බද නැද්ද? තිබ්බනේ. කල්යාණ මුත්‍රය හම්බෙන්න කලින් මේ කට්ටිය ඔක්කොම ඇඬුවා නේද? ඔව්. එහෙනම් මතක තියාගන්න, බයින් අඬින් වැළපීම් මැද කෙනෙක් මැරෙනවා නම් ඒ ඔක්කොම බයින් මැරෙන්නේ. බයින් මැරෙන්නේ පින් කරපු අයද පව් කරපු අයද? පව් කරපු ප්‍රමාදීව වාසය කරපු අයද අප්‍රමාදීව වාසය කරපු අයද? ඔව්. මේ වෙනකොට ඔබ ගන්න ඔබේ ගම සිහි කරලා වයසට වැඩි මැරලා තියෙනවා.
ඇඬු කඳුලෙන්ද මැරෙන්නේ සතුටින්ද? බෞතරයක්. ඇඬු කඳුලෙන් එන යස් මැරලා තියෙන සැපසේද දුකසේද? දුකසේ. එහෙනම් දුකසේ යන කෙනා යන්නේ දුක තියෙන තැනකටද සැපවත් තැනකටද? දුක තියෙන තැන කොහෙද? නිරය තිරිසන් ප්‍රේත අසුර මේ වෙනකොට ගිහිල්ලා ඉවරයි. ප්‍රශ්නේ ඒක නෙමෙයි. මුළු ලෝකෙට මෙහෙම වුණා. අභියෝගේ මොකද්ද? Tamanටත් ඒක වුණත්. බුදුරජාණන් වහන්සේ වදාලා සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන සත්‍යයන් තමන්ගේම සිතින් කයින් වචනෙන් වෙච්ච අකුසලයක් මුල් කරගෙන එක් වතාවක් නිරී තිරිසන් ලෝකේ වැටුණොත් කන කැස් බෑවා වීසිතුරින් ආස බලන එක කලාතුරකින් නම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ආයේ සුගතිය ඉපදෙනවා කියන කාරණා සිද්ධ වෙන්න ඉඩකඩ බොහොම අඩුයි. හේතුව නිරේ ඉපදිච්ච කෙනාට කන්න තියෙන්නේ ලෝදෙවිලා ගිනිකුලි කකා විදවන්න. තිරිසන් ලෝකේ ගියපු කෙනාට තියෙන්නේ බයින් වෛරයෙන් තැති ගැනීමෙන් පල්ලි ගැනීමෙන් ඊට පස්සේ අවුවෙන් වැස්සෙන් පින්නෙන් සීතලෙන් මැසි මදුරුවන්ගේ පීඩා විඳින්මින් දුක් විඳින්න තියෙන්නේ. නේද? එකිනෙකා මරාගෙන පින් වැස්සෙන් කුසල් වැඩෙනවද? නැහැ. නේද? ඉතින් ඒ නිසා සුළුපටු වන්තුරක් නෙවෙයි. ඒ නිසා මේ ලැබිච්ච තේ අවස්ථාව තේරුම් ගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල අපි තේරුම් ගන්න ඕන ඊළඟ දෙවි කෙනා කියනවා සත්පුරුෂයන් සමගයි ඉන්න ඕනේ. සත්පුරුෂයන් සමගයි යාළු වෙන්නත් ඕනේ. සත්පුරුෂ ධර්මයේ දැනගත්තු කෙනා ඥාතීන් මැද බැබලෙනවා. පොන්නෝ කරන්න හරිද වැරදිද? දැන් මේ සියලු දෙනා අතර බැබලෙන්නේ කවුද? අර කල්යාණ මිත්‍රයා නේද? ආනුභාවය වැඩි. එතකොට මේ දෙවි කෙනාගේ කතාව හරිද? හරි. ඒකත් හරි. ඊළඟ දෙවි කෙනා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටත් කල්යාණ මිත්‍ර ඇසුරේ ආනිසංසයක් කියන්න අවසර කියන්න කියනවා. ස්වාමීනි කෙනෙක් සත්පුරුෂයන් සමගයි ඉන්න ඕනේ. සත්පුරුෂයන් සමගයි යාළු වෙන්නත් ඕනේ. සත්පුරුෂ ධර්මයේ දැනගත්ත උදවිය සුගතිය උපදිනවා. හරිද වැරදිද? හරි. ඒ කොහොමද හරිද කියන්නේ? දැන් මේ අය සත්පුරුෂය ධර්මයේ දැනගෙන පුරුදු කරලා සුගතියෙදි ඉපදිලා ඉන්නේ දුගතියෙද? ඈ? කතා කරන්නේ. සුගතිය. එහෙනම් ඒ දෙවි කෙනා කියපු කතාව හරි. හේතුව මොකද්ද? අවවාදයේ පිළි අරගෙන පිළිගත් අවවාදයට අනුව කටයුතු කරලා ජීවත් වෙලා රැස් කරගත්ත පිනෙන් ලැබපු උපතක් තුළ උපතේ සැපය ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකිනවා. එතකොට ඒ කාරණේ බොරුවක්ද එතකොට කියන්නේ? නෑ. ඊළඟ දෙවි කෙනාස් කියන අවසාන දෙවි කෙනා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්යාණ මිත්‍රේ වැටුණාකමේ ආනිසංසය මට කියන්න අවසර කියන්න කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙනෙක් සත්පුරුෂයන් සමග ඉන්න ඕනේ. එතකොට මේ සත්පුරුෂය කියලා කියන්නේ කරුණු පහකින් යුතු. ශ්‍රද්ධාවෙන් යුතු, සිල් රකින්න, දාන ධර්මයෙන් යුතු, දන් දෙන, නුවණින් යුතුව ජීවත් වෙන. ඔව්. අන්න එයා කවුද? සත්පුරුෂයා. ඒ සත්පුරුෂයන් සමගයි සැපේ කැමති දුක අකමැති කෙනා ඉන්න ඕනේ. එහෙනම් නුවණැත්තන්ගේ ලක්ෂණය මොකද්ද? සැපේ කැමති දුක අකමැති බව. දුක උපද්දවන්නේ මොකෙන්ද? පවින්. සැප උපද්දන්නේ මොකෙන්ද? පිනින් කුසලයෙන්. එහෙනම් නුවණැත්තා පව් බැහැර කරලා කුසල් කරනවා. අන්න නුවණැතික මේ සංකේතය මතක තියාගන්න. ඊට පස්සේ සත්පුරුෂයන් සමගයි ඉන්න ඕනේ. සත්පුරුෂයන් සමගයි ඒ සත්පුරුෂයන් සමගයි යාළු වෙන්න. ශ්‍රද්ධාව තියෙන, සිල්වත් බව තියෙන, දාන දැනුම තියෙන, දන් දෙන ප්‍රඥායතු ඔව් සිවණක් පිරිසයිද සත්පුරුෂයන් සමගයි යාළු වෙන්නත් ඕනේ. ඒ සත්පුරුෂ ධර්මයේ දැනගත්ත උදවිය බොහෝ කල් සැපසේ ජීවත් වෙනවා. හරිද වැරදිද? දැන් මේ පිරිස කොච්චර කල් ජීවත් වෙනවද සුගතියේ? තවතිසාවේ අවුරුදු මනුස්ස ලෝකේ 3,60,00,000ක්. මනුස්ස ආවසෙන් චාතුම් මහරජ දෙවියන්ගේ ආවසෙන් දිව්‍ය අවුරුදු 1000. ඊට පස්සේ දෙවිවරු වන්දනා කරලා ඉවලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවුරු විසින්ද කල්යාණ මිත්‍රයා ගැන හරියට හොඳට කිව්වේ? දැන් පස් ආකාරයකට කිව්වනේ. නේද? පස් ආකාරයක කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය හැමදෙනෙක්ම බොහෝම හොඳට කල්යාණ මිත්‍රයා ගැන කරුණු කිව්වා. ඒ කියන්නේ ඔක්කොම හරියද වැරදිද? හරි. බුදුරජාණන් වහන්සේ අනුමත කළා. ඊළඟ සියලු දේවල් බුද්ධ භාෂිතේ. බුදුරජාණන් වහන්සේ අනුමත කරපු ගමන් කල්යාණ මිත්‍රයා ගැන කරුණු සියල්ල බුද්ධ භාෂිතයක් වෙනවා. ඊට පස්සේ එහෙමනම් මගේ අදහසත් කල්යාණ මිත්‍රයා ගැන අහගන්න කියනවා. මේ අදහස අර කවුරුවත් කිව්වේ නැහැ. මොකද එතින්ද එයාලා ඇවිල්ලා නැති නිසා. බුදුරජාණන් වහන්සේ වදානවා පින්වත් දෙවිවරුනි
කෙනෙක් දුක අකමැති සැපේ කැමති නොනැත්තේ සත්පුරුෂයන් සමගයි ඉන්න ඕනේ. තිරුවන් කෙරෙහි ගුණ වශයෙන් පැහැදිලිමින් යුතු බුදුරජාණන් වහන්සේ ගැන ගුණ වශයෙන් පැහැදිලිමින් යුතු ධර්මයේ ගුණ වශයෙන් කෙරෙහි පැහැදිලිමින් යුතු ආර්ය මහා සංඝරත්නයේ ගුණ වශයෙන් හිතේ පැහැදිලිමින් යුතු ඊට පස්සේ කාය ජීවිත අපේක්ෂා අත්හැරලා පන්සිල් රකින්න අටසිල් රකින්න සාමරීර දසසිල් ආරක්ෂා කරන උපසම්පදා ප්‍රාතිමෝක්ෂ සාමර සීලෙන් යුතු ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මී ස්වාක්ඛාත සම්දිඨික අකාලික ඊපාසික ඕපනායක පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන මෙලොව පරලෝ සපසලසන සතර පාදුකින් මුදවන රාග දේශ මොහ දුරු කරන සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ දුක නිදහස් කරන ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ගුණ වශයෙන් පැහැදීමෙන් යුතු ඊළඟට අට්ඨපුරුෂ පුද්ගල සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචි පටිපන්න අට්ඨපුරුෂ පුද්ගල වූ ආහුනීය පාහුනීය දක්ඛිනීය අනුත්තරං පිංකිතෝ මහා මාර්ගඵලලාභී මහා සංඝරත්නයේ කෙරෙහි ගුණ වශයෙන් පැහැදීමෙන් යුතු ශ්‍රද්ධා සීලේ සිල් රකින්න දාම් දෙන්න යුතු දන් දෙන පච්චාවෙන් යුතු මේ ගුණ ධර්ම පුරුදු කරන සත්පුරුෂයන් සමග යාළ වෙන්න. ඔන්න යාළ වෙන්න. මුදලාලි කෙනෙක් එක්ක යාළ වෙනවා නම් ඒ මුදලාලිගේ මේක තියෙන්න ඕනේ. තේරෙනවනේ? ඔව් ගුරුවරයෙක් එක්ක යාළ වෙනවා නම් ඒ ගුරුවරයාගේ මේ ගුණ ධර්ම තියෙනවා. ශිෂ්‍යෙක් එක්ක යාළ වෙනවා නම් ඒ ශිෂ්‍යයාගේ මේ ගුණ ධර්ම තියෙන්න ඕනේ. ඊළඟට ඔව් උපාසකෙක් එක්ක යාළ වෙනවා නම් ඒ උපාසකයන්ට මේ ගුණ ධර්ම තියෙන්න ඕනේ. සාමණේර ස්වාමීන් වහන්සේ නම එක්ක යාළ වෙනවා නම් ඒ සාමණේර ස්වාමීන් වහන්සේට මේ ගුණ ධර්ම තියෙන්න ඕනේ. උපසම්පදා භික්ෂුවක් නම් ඒ උපසම්පදා භික්ෂුව තුළ මේ ගුණ ධර්ම තියෙන්න ඕනේ. වෙන කවුද? දේශපාලඥයෙක් එක්ක යාළ වෙනවා නම් ඒ දේශපාලඥයාගේ මේ ගුණ ධර්ම තියෙන්න ඕනේ. නේද? ඊළඟට සමුද්‍ර නියාමක ග්‍රාම සේවක ඊළඟට ප්‍රාදේශීය ලේකම්තුමා දිසාපති ඔව් තියෙනවා නේද? පළාත් සභා මන්ත්‍රී ප්‍රාදේශ සභා මන්ත්‍රී මැති ඇමතුරු අගමැති ජනාධිපති කවුරු හරි ගිහි වේවා පැවිදි වේවා පේන වේවා නොපෙනෙන වේවා කවුරු හරි එක යාළු වෙනවා නම් ඒ යාළුකම හොඳක් වෙන්න නම් ඒ යාළුවා තුළ මේ ගුණ ධර්ම තියෙන ශ්‍රද්ධාව සිල්වත් බව දහම් දැනුම දන් දීම ප්‍රඥාව එහෙම නැත්නම් මොකද වෙන්නේ Tamanට වර්ධිනවා මොහොතක් පියවරක් පාසා වර්ධිනවා කියන්නේ පව් රැස් වෙනවා කියන්නේ ඊළඟ මොහොතේ මැරිලා දුක් තියනවා. එහෙනම් අපි යාළු වෙනවා නම් මේ ගුණ ධර්ම තියෙන ශ්‍රද්ධාවෙන් යුතු, සීලයෙන් යුතු, දාන දෙනුවෙන් යුතු, දන් දීමෙන් යුතු, ප්‍රඥාවෙන් යුතු. ආන්නේ සත්පුරුෂයන් සමගයි ඉන්න ඕනේ. ඒ සත්පුරුෂයන් සමගයි යාළු වෙන්නත් ඕනේ. සත්පුරුෂ ධර්මයේ දැන ගැනීම නිසා මොකද සත්පුරුෂ ධර්මයේ තෙරුවන් කෙරෙහි ගුණ වශයෙන් හිතේ පැහැදීම ඇති කර ගැනීම. ඊළඟට සිල්පද ආරක්ෂා කර ගැනීම, දහම් දෙනුම ඇති කර ගැනීම, දානේ දීම, ප්‍රඥාව පුරුදු කර ගැනීම. තේරුණානේ? පුරුදු කරගත්ත කෙනා සීල දුකින් නිදහස් වෙනවා. සීල දුකින් ප්‍රඥාවේ කෙලවර මොකක්ද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා, ජාති ජරා රාග දේශ මොහ ප්‍රහාණය කරලා සංසාරේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් වීම. මේක තමයි ප්‍රඥාවේ කෙලවර. ප්‍රඥාවේ මුල මොකද්ද? අකුසල් හඳුනා ගන්න එක. අකුසල් මුල් හඳුනා ගන්න එක. හඳුනාගෙන අකුසලින් වළකින එක කුසල් හඳුනා ගැනීම. කුසල මුල් හඳුනාගෙන කුසලයේ ආනිසංස හඳුනාගෙන කුසල් පොද. මේක තමයි සම්මාදිට්ඨි මුල. සම්මාදිට්ඨි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ කියවන්න. මේක තමයි ප්‍රඥාවේ මුල. මේක තමයි නුවණේ මුල. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ කෙනෙක් සත්පුරුෂයන් සමග ඉඳියොත් සත්පුරුෂයන්ගේ යාළු වුණොත් සත්පුරුෂ ධර්මයෙන් දැන ගැනීම නිසා ඒ සියලු දෙනා සියලු දුකින් නිදහස් වෙනවා. මේ ප්‍රකාශය අර දෙවිවරුන් ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාව තිබුණාද? නැහැ. ඇයි හේතුව? කෙලිස්තිලා එයාලා දුකින් නිදහස් වෙච්ච අය නෙමෙයි. පිනේ විපාකයක් විදිහට සුගතිය ඉපදිච්ච අය. හැබැයි එයාලා දැන් ඉතුරු හරිය කරගන්න නුවණ පාවිච්චි කරලා අවස්ථාව තියෙනවා. ගණීද නැද්ද කියන්න බෑ. ඒක කවුරු සතුද? තමා සතු. නේද? ඒ විදිහට මේ දෙවරු බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේට ගොඩාක් වදාළ ප්‍රකාශ සතුටු වුණා. වන්දනා කළා පැදපුරු නොපෙනී ගියා. එහෙනම් හිතලා බලන්න. කල්යාණ මිත්‍ර ඇසුරේ නේද සීල දිනුන තියෙන්නේ.
එහෙනම් අපිට මෙලොව පරලොව යහපත සැලසෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර තුල හිටියොත්ද පාප මිත්‍ර ඇසුර හිටියොත්ද? කල්යාණ මිත්‍රය. එතකොට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ ඇසුරු කරන කෙනා තුල ಗುಣ පහක් තියෙනවා. ಗುಣ. ඒ වුණාද? ಗುಣ. ඒ ගුණ වලින් කරන්නේ මොකද්ද? ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා කියන්නේ උතුම් භාවයට පත් කරනවා. උතුම් භාවයට පත් කරන්නේ මුනි භාවයට පත් කරනවා. මුනි කියලා කියන්නේ දුකින් නිදහස් වෙච්ච රහතන් වහන්සේට. තේරුණා නේද? එහෙමනම් අපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දෙන පණිවිඩය මොකද්ද? දුකින් නිදහස් වෙන්න. මුනිවරයෙක් වෙන්න, මුනිවරියක් වෙන්න. ඒක වෙන්නේ කොහොමද? දුකින් නිදහස් වුණොත් මෙලොව පරලොව ඒ අතර. එහෙමනම් සත්පුරුෂයන් මොකද කරන්න ඕනේ? කල්යාණ මිත්‍ර ආසුර තියාගන්න. එතකොට තමයි කල්යාණ මිත්‍රයන් නිසා මේ ලෝකේ සත්පුරුෂයන් බිහි වෙන්නේ. එතකොට සත්පුරුෂයන් බිහි වීම නිසායි තුන් ලෝකෙම ශ්‍රේෂ්ඨ වූ මුනිවරු බිහි වෙන්නේ. තේරුණා නේද? මුනිවරු බිහි වෙන්නේ. ඒ කියන්නේ කවුද මුනිවරු? සත්පුරුෂයන්. සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන සත්පුරුෂ මුනිවරු උතුමන් බිහි වෙන්නේ මේ ලෝකෙට කාගේ ඇසුර නිසාද? සත්පුරුෂ කල්යාණ මිතුරන් නිසා. එතකොට මේ සත්පුරුෂ කල්යාණ මිතුරන්ගෙන් ලැබෙන දේ මොකද්ද? සත්පුරුෂ කල්යාණ ධර්මයයි. ඒ ධර්මය මොකද්ද? ශ්‍රද්ධාව, සිල්වත් බව, දහම් දැනුම, දන් දීම, ප්‍රඥාව. මේක තමයි සත්පුරුෂ ධර්මයේ සත්පුරුෂයන්ගෙන් ලැබෙන. එහෙමනම් ඒ ධර්මයේ සුළු මොහොතක් පුරුදු කළත් බුදුරජාණන් වහන්සේ වදාළේ මෙලොවත් යහපත, පරලොවත් යහපත. එයා සෝතාපන්න නොවි මැරෙන්නේ නැහැ. සෝතාපන්න වෙච්ච කෙනා නැතේ භවං අට්ඨමං ආදියන්ති. අටවෙනි භවයක් නැතුව සංසාරේ දුකින් නිදහස් වෙන නිසා අපි පින්වත් හැම දිනාටම තේරුම් ගන්න. දැන් මේ සීල දිනාට මේ හස්සියේ හැරිලා හිටියකද සතර අපායට සුගතියේ කල්යාණ මිත්‍ර ඇසුරේ සුළු මොහොතක්. දැන් සුගතියේ සත්පුරුෂ ඇසුරේ මේ නුවණැත්තන් හැදෙන්නේ මොකටද? සසරටද නිවනටද? නිවනට. ඒ නිසා අපිත් සසර යන ගමන් පිරිසක්. ඒ නිසා මේ හැම දිනාටම අද මේ බිනිරුපුන් පොහොය දවසේ ලැබිච්ච අතිශයින්ම දුර්ලභ වූ සන සම්පත්තිය ලැබුණා. ඒ තමයි දුර්ලභ වූ මනුස්ස ජීවිතේ, දුර්ලභ බුද්ධ ශාසනේ ලැබිච්ච මේ අවස්ථාවේ මේ හැම දිනම කල්පනා කරගන්න කර්මානුරූපව අපි සසර ගමන යන්නේ සැප පින පවදුට අනුව සැප දුක දෝලණය කරන සුගති දුගති හරහා. ඉතින් මේ යන ගමනේ කර්මානුරූපව යන්නේ මරණය කියන එක ඊළඟ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාළේ උපන් සත්‍යය මේ මොහොතේ කයේ තියෙන රෝගයක් උස්සන්නලා මැරෙන්න පුළුවන්, සතුරන්ගේ උපක්‍රමයකින් මැරෙන්න පුළුවන්, ගන්න ආහාර අජීර්ණ වෙලා මැරෙන්න පුළුවන්, වාපිත්සෙන් කිපිලා මැරෙන්න පුළුවන්, අමනුෂ්‍යයෙකුගේ පහර දීමට ලක් වෙලා මැරෙන්න පුළුවන්. ඒ වගේම හදිසි සතෙක් සර්පෙක් දෂ්ට කරලා පහර දීලා මැරෙන්න පුළුවන්. හදිසි අනතුරකට භාජනය වෙලා මැරෙන්න පුළුවන්. එහෙනම් අපි හැමතිස්සෙම මෙලෝ ජීවත් වුණාට බර කොහටද? පරලොවට. මේක සංසාර ගමනක්. ඒ නිසා මේ අනතුර ඔබ තේරුම් අරගෙන හැමතිස්සෙම පරලොව ජීවිතේට සලස්මක් හදාගන්න. ඒ සලස්ම තමයි දැන් මම බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කර කියා දුන්නේ. ඒ තමයි කල්යාණ මිත්‍ර ඇසුරේ කල්යාණ ධර්මය අහලා නොනිකුත්ව ගුණ වශයෙන් හඳුනාගෙන ඔබ ජීවිතේ වහවහ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නය කෙරේ ගුණ වශයෙන් හිතේ පැහැදීම ඇති කරගන්න. ජීවිතේ ප්‍රධාන අරමුණක් විදියට වහවහ කාය ජීවිත අපේක්ෂාක් තරලා පංචශීලය ආරක්ෂා කරගන්න පුළුවන් හැම වෙලාවකම අටසිල් ආරක්ෂා කරගන්න. ජීවිතේ ප්‍රධාන අරමුණක් විදියට වහවහ බුදුරජාණන් වහන්සේ වදාළේ ස්වාක්ඛාත නිවනට පවුනන ශ්‍රී සද්ධර්මය අහලා මතක තබා ගන්න. ජීවිතේ ප්‍රධාන අරමුණක් විදියට දන් දීම පුරුදු කරගන්න. ජීවිතේ ප්‍රධාන අරමුණක් විදියට නුවණ පාවිච්චි කරලා ජීවත් වෙන්න. අකුසල් දැනගෙන අකුසල් මුල් හඳුනාගෙන අකුසලයේ ආදීනව කල්පනා කරලා අකුසලයෙන් වැළකීච්ච නුවණැත්තෙක් විදියට කටයුතු කරන්න. කුසල හඳුනාගෙන කුසල මුල් හඳුනාගෙන කුසලයේ ආනිසංස කල්පනා කරලා කුසලයේ පුරුදු කරන නුවණැත්තෙක් බවට පත් වෙන්න. ඒ වගේම සුගති දුගති තීරුම් අරගෙන හොඳ නරක පින්පව් කුසල අකුසල් යහපත අයහපත කළ යුතු දේ නොකළ යුතු දේ අසුරු කළ යුතු කෙනා නොකළ යුතු කෙනා සංසාර ගමන හේතුඵල ධර්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විසඳුම නිවනයි කියලා තේරුම් අරගෙන ඊට අනුරූපව නුවණැත්තෙක් විදිහට
මෙලොව පරලොව සැප සලසන සතර අපා දුකින් මුදවන රාග දේශ මොහ ප්‍රහාණය කරන නිවන පිණිසම හේතු වන ශ්‍රද්ධාවෙන් යුතු සීලයෙන් යුතු දහම් දැනුමෙන් යුතු දන් දීමෙන් යුතු ප්‍රඥාවෙන් යුතු බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත සැබෑම ශ්‍රාවක දරුවෙක් බවට පත් වෙන්නට මහා කරුණාවෙන් යුතු දුල්ලෝකෙටම අග්‍ර වූ මහා කරුණායතු අපගේ ධර්මරාජයන්න් වහන්සේ නුවණැත්තන් උදෙසා දේශනා කරපු දුකින් නිදහස් කරවන සැපේ සලසන ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ඔබ හැම දිනාටත් අප හැම දිනාටම ඒකාන්තයෙන්ම සීල දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වේවා.